තෙරුවන් සරණයි සියලු දෙනාටම සුබ සැන්දෑවක් වේවා. හැමෝම මේ මොහොතේදී අප සියලු දෙනාම උත්සාහ කරනවා අද මුහුණ දීලා තියෙන තත්වයෙන් අත මිදීමට. හොඳට බලන්න මම අද ඔයාලට මේ මාතෘකා කීපයක් පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න උත්සාහ කරනවා. ඇත්තටම රටේක ඒ කියන්නේ යම් රටක් නියෝජනය කරන ජනතාවක් විදිහට අපි අපගේ වගකීම නැත්නම් අපි නිසියාකාරව කොහොමද මේ සියලු පද්ධතියන් හඳුනාගෙනද සිටින්නේ, අපි කොච්චර දැනුවත් භාවයක් තිබිය යුතුයිද, අපට වැරදුණු තැන් හදාගන්න වැඩපිළිවෙලක් සකසවා ගන්න නිවැරදි දැක්මක් නිවැරදි මාවතකට ප්‍රවිෂ්ඨ වෙන්න උත්සාහ කළ යුතුයි නේද? එතකොට බලන්න මෙවන් යුගයකදී වත් අපි නිසියාකාරව හරි දැක්මක් ඇති කරගෙන නැහැ. මම ඒකට පුංචි කරුණු කාරණාවන් කීපයක් ගෙන්න මම අද අන්තර්ජාලය තුලත් දැක්කා. මේ මොහොතේදී අපි පහුගිය පළවෙනිදා දින ගමු. අපි පහුගිය පළවෙනිදා දින ගත්තාම කම්කරුවන්ගේ දිනයක්. ඒතකොට මේ කම්කරුවාගේ දිනය ඇත්තටම කම්කරුවා සමරන දැනටපත් වුණාද? මම ඒකයි මේ මාතෘකාවේ පිළිපැයක් කරගෙන කතා කරන්නම් කියලා ඔයාලට පැහැදිලි කර දෙන්න හදන්නේ. අපි තාම යම් අවබෝධයක් ඇති කරගෙන තියෙනවාද කියන එක ගැන ලොකු ගැටලුවක් තියෙනවා. ඊළඟට අද ගමු මම දැක්කා අද මේ යම් පක්ෂයකින් නායකත්වයේ දරන යම් පුද්ගලයෙක් රටේ වගකිය යුතු ඒ නායකයා පෙන්නනවා අද මේ තියෙන தത്വෙට පත්වන්න තියෙන ඉරණම පිළිබඳව ඊට පස්සේ යම් එලිදරව් කිරීමේදී කීප ටික. ඒතර මේ එලිදරව් කිරීමේදී හොඳට බලන්න මේ එක පැත්තකට කොටු වෙලා කතා කරනවා නෙමෙයි. ඒක නිසා මේ සියලු දෙනාම එක්ක වුණාම ඕකේ රැඳිලා සිටින්න උත්සාහ කරන්න. එතකොට අපි යම් විදිහට විවේචනාත්මකව ඒ ඇත්තන්ට දෝෂාරෝපණ එල්ල කරනවා. ඒ දෝෂාරෝපණ එල්ල කිරීම තුළ යම් ගැටලුවක් එනවා. ඊට පස්සේ තව තියෙනවා මම මේ පොඩ්ඩක් ගෙනහැර දක්කලා ඊට පස්සේ ඔය එකින්ක පැහැදිලි කර දෙන්නම්. මේ දැන් කෙනෙකුට පුද්ගලිකව ඒ කියන්නේ අයිතිවාසිකම් නැද්ද? ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මනාව පැහැදිලි කරලා තියෙනවා මේ භාෂණය. ඒ කියන්නේ මේ වචනය භාවිතා කිරීම එක්ක තමන්ගේ අදහස් එළියට දැක්වීම කියන තැනදී නිදහසක් දීලා තියෙනවා ජනතාවට. එතකොට මේ අපේ තියෙනවා පහත් දේශපාලන ක්‍රමයක් අනුගත වෙලා මේ ජනතාව මේ අනිකා තමන් දරන මතයේ මේ සිටිය යුතුයි කියන තැන. කවදාවත් මයේ පුතේ මේ රට එහෙම වුණොත් ඔබටවත් මටවත් හදන්න වෙන්නේ නැහැ. මොකද අපි හදන ලෝකය අපි හදන්න නම් ඒ පතන ලෝකයේදී අපි කොතෙන්ද එන්න ඕනේ? ඒක තේරුම් ගන්න. මොකද මේ එතකොට තමන් දරන මතේම දැරුවේ නැත්නම් ඒ පුද්ගලයාට ගහනවා. අපි හිතන්නකෝ ඒ කෙනා වෘත්තීය වේදිකෙක් වෙන්න පුළුවන්. කියන්නේ යම් ශ්‍රේෂ්ඨයක නිලන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ පුද්ගලයාට බැයිද විවේචනය කරන්න? ඒ පුද්ගලයාට අයිතියක් නැද්ද කතා කරන්න? ඒ පුද්ගලයා සිටින්න ඕනේ තමන් ඉන්න මතේමද? එහෙම වෙන්න බෑ. අපි නොඑක ආකාරයෙන් මත ඉදිරිපත් කරාම අපි හරි දෙයක් හරි තැන්දී අරගෙන එතනින් නේද දියුණුවක් දකින්න එන්න ඕනේ. ඒ කියන්නේ අපි තාම කොතනද ඉන්නේ? අපි නොදියුණු જાතියක් නෙමෙයිනේ පුතේ. අපි ලෝකයෙන් ඉන්න ශ්‍රේෂ්ඨතම, ඒ කියන්නේ සත්වයන් අතර ශ්‍රේෂ්ඨතම මනුසත් භාවයේ ලැබපු උතුම් වූ මිනිසුන්. උතුම් වූ මිනිසුන්. ඒතර මේ බුද්ධිය අතින් ගත්තාම බුද්ධි වර්ධනය හා බුද්ධි ක්‍රියාවලිය තුළ තමන් ඉන්න මට්ටම කොච්චර ඉහළින් ඉන්නවද කියන එක තමන් තමයි දන්නේ. හැබැයි කරන කියන පහත් ක්‍රියාවන් තුලින් ඒ තුලින් පෙන්වන්න හදන්නේ මොකන්ද? ඒ කියන්නේ අපිට තාම බැරිලා තියෙනවනේ මේ කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් තැනකටපත් වෙන්න. අපි එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අපි මුලින්ම මේ ඇත්ත යථාර්ථයේ තේරුම් ගත යුතුයි නේද? කවුරු හරි හොරකමක් ගැන කියනවා නම් මෙන්න මේ විදිහට මෙහෙම එලි දක්වනවා නම් ඊට පස්සේ අපි ඒ පුද්ගලයාට ගහන එකද හරි? ඒ පුද්ගලයා මෙහෙම පෙන්නන ඕක නඩු දාපන් කියන එකද හරි? මම මේ ඒකයි කියන්නේ මේ සියල්ල හරියට තේරුමක් නැහැ අපේ ජනතාව. තේරුම් ගන්න නැහැ අර වහල් මානසිකත්වයෙන් වහල් ස්වභාවයෙන් තමයි තාම කටයුතු කරන්නේ.
ඒ නිසා කවදාවත් එතකොට මේ රට සුන්දර රටක් කරගැනීමේ හැකියාවක් නතු වෙන්නේ නැහැ. මොකද අපි හැමදාම වැරදි කරන පුද්ගලයාව, ඒ කියන්නේ තමන්ගේ දරුවව හරියට හදාගන්න උවමනාවක් තියෙන දෙමව්පියෝ කවදාවත් දරුවා වැරද්දක් කරද්දී දරුවව නිවැරදි කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ කියන්නේ මගේ එක හොඳයි ඌ මෙහෙම වෙන්නේ නැහැයි කියන දැනට එන්නේ නැහැ. දරුවව හදාගන්න ඕනේ. දරුවගේ වැරද්ද දැකිය යුතුයි. අන්න ඒ වගේ මේ මම අද දැක්ක හුඟක් වටිනාම කියන තැනක්. යම් නීතිය හදාන්න ශික්ෂයෙක් ඇත්තට මම හරි ගරු කරනවා පුතේ වාට. ඒ කියන්නේ ගරු කරනවා. මොකද පිදිය යුත්නා පුදනනේ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. නීතිය පිළිබඳව හදාරන ඒ සිසු දරුවෙක් කතා කරා අද අරගල භූමියේදී මං හරි ප්‍රශංසනීය වුණා. ඒ කියන්නේ මම දැක්ක ඒක මීට එහා කලින් දවසක දාලා තිබිච්ච වීඩියෝ එක මට අදයි හම්බුනේ. එයා පෙන්නලා දෙනවා මේ ජනතා පරමාධිපත්‍යය කියන්නේ මොකක්ද? ඊට පස්සේ ජනතාව කොයි විදිහටද මේක තේරුම් ගත යුත්තේ? ඊට පස්සේ මේ අපි කොයි විදිහටද සටන් කළ යුත්තේ? නැතුව මේ අපි අවියාවුද අරගෙනවත් නෙමෙයි. අන්න පුතේ නියම උපදේශනයක්. ඒතොර අපි ඒව තේරුම් ගන්න ඕනේ. ඒතොර අපි ඒක පුතේ හිංසාවක් නැතුව, පීඩාව නැතුව, මොකද බුද්ධ වචනය තුලත් අනිකුත් ආගම් වලත් තුලත්මයි පුතේ හැමතිස්සෙම ප්‍රකාශ වෙන දෙයක් තමයි තව කෙනෙකුට කරදරයක් වෙන්න බෑ. ඒ වගේම මේ ඔබත් මමත් පතන ලෝකයේ හදන නම් මේ යන සිස්ටම් එක සම්පූර්ණ වෙනස් වෙන්න ඕනේ. චේන්ජ් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක තුල කවදාවත් මේක හදන්න බෑ. මේක තුල හදන්න බෑ කියන්නේ අදත් මේ ජනතාවගේ එන්නේ මේ කිසිම දවසක මේ සියලු දේට හරි නිසි දැක්මක් විසඳුමක් ලැබුණේ නැහැ කියන තැන. එතකොට හොඳට බලන්න දැන් හැමතිස්සෙම උදාහරණයකට ගන්න මෙන්න මේ විදියට ඇත්තටම බුද්ධිවන්තයන් මේ රට පාලනය කරේ නැද්ද? ඇත්තටම උගත් කියන මිනිස්සු පාලනය කරේ නැද්ද? බලන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ කොච්චර උගත්. මම මේ කෙනෙක්ව ප්‍රොමෝට් කරනවක් නෙමෙයි. මම මේ පෙන්වන්න හදන්නේ ඇයි මේ යම් විදිහක කියනවනේ මේ ක්‍රමේ වැරදි මේ තව නෑ මේ තව තැනක පොඩි අවුලක් ඔතන තියෙනවා. ඒක ලියා ගන්නයි ඕනේ. ඒ නිසා මේක හොඳට බලන්න. එතකොට වැඩිම වාර ගානක් අග්‍රාමාත්‍ය ධූරය දරුවා රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය දෙවරක් ජනාධිපති ධූරය හොබවන. හැබැයි මේ පුද්ගලයෝ ඉගෙනගෙන නැද්ද? හොඳට බලන්නකෝ. එතකොට මේ ඉගෙන ගත්ත උගත් කියන පිරිස ඕක තුල ආවේ නැද්ද? ඉන්නවා. ඒගොල්ලෝ දේශපාලනේ නියැලෙනවා. එතකොට ඕක තුල 8 පාස් කියන ඔය දැන් පාතර දාලා කතා කරන හිමුදු යදින උතන තියෙන්නේ 8 පාස්ද 6 පාස්ද 1 පාස්ද කියන එක නෙමෙයි උතන තියෙන ප්‍රශ්නේ. ලෝකේමයි පුතේ මේ උගත්කම තියාගන්න ඕනේ දෙකට. එක බුද්ධිමත් භාවය. ඒ කියන්නේ බුද්ධියෙන් අනුවමයි පුතේ සියලු දේ තේරුම් ගැනීමේ හැකියාවක් නැති පුද්ගලයාට කොච්චර උගත් භාවය තිබුණත් වැඩක් නැහැ. මොකද උගත් දේ නිසි තැනදී ඵල ප්‍රයෝජනයට කරගන්න බැයි නම් එයාට ඒක තුල ඇති දෙයක් තියෙනවද? ඒ නිසා මේ සියල්ල නිසියාකාරව හඳුනා ගන්න පුළුවන් බුද්ධිමත් ජනතාවක් සිටිය යුතුයි. අපි හැමතිස්සෙම පුතේ බලන්න. ඒකයි මම කිව්වේ මම මාතෘකා කීපයක් අරන් කතා කරන්න කියලා මට හරි ගැටලු තියෙනවා. අපි වෘත්තීය සමිතියක් පිහිටුවා ගන්නවා. අපි වෘත්තීය සමිතියක් ඇයි පිහිටුවා ගන්නේ? වෘත්තීය සමිතියක් පිහිටුවා ගන්නේ වෘත්තිමය වශයෙන් එන ගැටලු වලදී තනියෙන් හැප්පිලා ඒ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ගියාම අය පුතේ ගැටලුවක් එනවා. ඒක කවදාවත් දිනා ගන්න බෑ. ඒ නිසා හැබැයි පිරිසක් විදිහට ඒක රාශියම තුල ඒ තමන්ට තියෙන තමන්ගේ වෘත්තිමය වශයෙන් තියෙන ඒ සියලු දෙනාට පොදුවේ එන ගැටලු සහගත තැන්වලදී ඒගොල්ලෝ එකාමෙන් ඉදිරිපත් වෙන තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්න. ඒතකොට අපි තාම මේ ලෝකයේ බලන්න හැමදාම අපේ රට කොච්චර කොහොම කිව්වත් හැමදාම අරගල කියන එක විටින් විට මතුවෙනවා. ඒ කියන්නේ උද්ඝෝෂණ රැල්ලක් කියන එක මතුවෙනවා. මම මේ අරගලය කරන දරුවන්ට විරුද්ධව කතා කරනවා නෙමෙයි. මම ඒකට ගරු කරනවා. ඒ කියන්නේ Taman නිදහසේ ඒ කටයුතු කිරීමන්නේ ඒක හොඳයිනේ. ඒ දරුවා අවියාවුද අතර ගන්න නැතුව නිදහසේ කටයුතු කරන එක හොඳයි. එහෙම වෙන එක හොඳයි. ඒ දරුවන්ගේ ආවේගය ප්‍රකාශ කර ගැනීම හරි ඒක අපි සාධාරණව හිතන්න ඕන තැන. හැබැයි බලන්න දැන් මේ අසාධාරණයෙන් ලක් වෙන තැන එතකොට මේ වෘත්තීය වේදීන් ඒතර යම් විදියකට වෘත්තිමය විදිහට වෘත්තීය සමිති පිහිටුවාගෙන ඒතර කටයුතු කරන විදිය බලන්න දැන් අවුරුදු ගාණක් ළමයින්ට මේ කොරෝනා වසංගතය නිසා අධ්‍යාපනය නැතුව යනවා. හැබැයි දැන් මේ තියෙන අරගලස්සේ යම් නැත්නම් මං කියන්නේ ඒවට සහසම්බන්ධ වෙනවා නම් සිස්ටම් එකක් හදන්න. අපි කියන්නේ ගුරුවරුන්ට යන්න එපා කියන තමන්ගේ අයිතිවාසිකම්. දැන් හැමෝම කියලා ලෙඩ නිමාඩුව දාලා තැපැල් කම්තරුවට ලෙඩ නිවාඩුව දාලා ඔකේ අනේක නෙමෙයි. එතකොට මේ අහිංසක දරුවා එතනම නේද? එතකොට එයාලා කොහොමද ඔය උගත් කියන තැනට එන්නේ? එයාලගේ අධ්‍යාපනය එතනින් හැරෙනව නේද? එතකොට මේ රටේ කොතෙන්ටද ගමන් කරන්න දන්නේ?
ඒ නිසා මම පොඩ්ඩක් බුද්ධිමත්ව කියනවා මේ ජනතාවගේ මතේමයි කියලා ඉදිරිපත් කරන්න හදනව නෑ ඒක වැරදි කියනවා මම. මට කොයි විදිහට ගැහුවත් කරන්න දෙයක් නෑ. ජනතාවගේ මතේමයි කියනවා. මම ඇත්තටම මේ මහින්ද මහත්තයරවත්, ගෝඨාභය මහත්තයරවත්, සජිත් මහත්තයරවත්, අනුර කුමාර දිසානායක මහත්තයරවත් නෙමෙයි. මම පැහැදිලිව හැමදේම බලන් ඉඳලා මම එතනදී මෙතන වැරදි මෙතන හරි කියන කෙනෙක්. මොකද මම ඇත්තටම දන්නවා මේ රටක් කරන්න ඕනේ කොහොමද? මොකද බුද්ධ දර්ශනය තුල අපි නිසියාකාරව තේරුමක් නැති එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ අපේ පීඩිත ජනතාව තාම ඒගොල්ලොන්ට තියෙන මේ කුසගින්න නිවා ගැනීමේ කොහොමද කියන්නේ. ඒතකොට ඒ දෙයත් එක්ක ඒගොල්ලෝ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා. කළ යුතුයි. මොකද තමන් බලාපොරොත්තු ඇති කරගන්නේ තමන් පාලකෙක්පත් කරන්නේ තමන්ට මේ නිසියාකාරව මේ රට හදලා හොඳ දැක්මකින් ගමන් කරන්න. ඒතකොට අද වෙනකොට මොකද වෙන්නේ? දැන් අද වෙනකොට සහනාධාර දෙන්න කියලා ඉවරලා සල්ලි අච්චු ගහලා හරි කොහොම හරි තීන තැනකින් ඩොලර් මාරු කරලා හරි දෙනවා. ඒතකොට මේ මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සුත් කරන්නේ අරක ගිහිල්ලා ගන්නවා. අරගෙන මොකද කරන්නේ? මං හරි සතුටු වෙනවා එක මහත්මයෙක් කවුරු හරි රැඳිලා ඉන්නවා. බලන්න මේ වැඩසටහන. මේ වැඩසටහන බලන්න. මොකද මේවා බැලිය යුතුයි. මොහොකටවත් නෙමෙයි මම බලන්න කියන්නේ. මේ සියලු දෙනා වෙනුවෙන් අපි මේ රට වෙනස් වෙන්න ඕනේ. වෙනස් කරන්න ඕනේ. එතකොට හැම තිස්සෙම මේක වෙනස් කරන්න නම් නිසි ක්‍රමවේදයක් නැති හින්දානේ. දැන් මේ ජනතාවට මතයක් දෙන්න හදනවා මේ ආයර වෙන්ද වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටලැවිල්ලක් තියෙනවා කියලා. ඒතකොට මේ හැම තිස්සෙම මේ අපි හොඳට බලන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටලැවිල්ලක් තියෙනවා කියන උදවිය හොඳට බුද්ධියෙන් බලන්න නැදුවේ පුතේ අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ බලට වැඳලා කියන්න. මම මේ කෙනෙක් කවුරුවත් එනකොටා ගන්නට කැපෙන්නේ නැහැ. මගේ ප්‍රොෆයිල් ඕනත කෙනෙක් බලන්න. මගේ බලන්න මම කොච්චරනම් ජාතික, ඒ කියන්නේ මේ ශ්‍රී ලාංකික කියන සියලු දෙනාට කොච්චර ආදරේද කියලා බලන්න. මම සියලු දෙනා සියලු සත්‍යයන් වෙනින්ම කතා කරන කෙනෙක්. මම කෙහෙල් ගහක් හිටවල ඒකේ කැන කපලා ගිහිල්ලා සතුන්ට කන්න දෙන කෙනෙක්. එතකොට මම ජීවත් වෙන රටාව දන්නේ මං ඒ නිසා කියන්නේ අපිට යම් බලයක් තියෙන නායකයෙක් අවශ්‍යයි. දැන් කාටද උමනාව මේ නායකයෙක් නැති තැනක් හදන්න. එතකොට අනිත් එක එක්කෙනාට ඕන විදිහට වෙන නායකයෙක් හදන්න. මේ ජනතාව අරගල කරන්නේ ඒක නෙමෙයි. ජනතාව අරගල කරන්නේ මේ අපෙන් හොරා කාපු මුදල් දෙන්න, මේ රට මෙහෙම පත් කරන්න හේතුව හොයලා බලලා ඒවට නිසි වැරදි කරුවන්ට දඬුවම් කරන්න. මේ ඔය ආකාරයෙන් ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. හැබැයි දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් කොතින්ද මේ ගමන් කරන්නේ? ඔය විදිහට බෑ. මේ ජනතාව හරි නිසියාකාර දැක්ම අපි මෙහෙම කොහොම කතා කරත් වැඩක් නැහැ. මොකද වැඩක් නැත්තේ මේක යම් ප්‍රමාණයක් බලන්නේ. ඒ කියන්නේ ඒකත් තරුණයන් ඉන්න මේ වගේ තුලම නිල්ලා ඉන්න ප්‍රමාණයක්. හැබැයි මේක ජනගත වෙන්නේ නැහැ. මම ඒකයි පැහැදිලිව ඉල්ලන්නේ මේ බලන් ඉන්න මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ පුළුවන් නම් මේ නාලිකාවක් කරන් දෙන්න පුළුවන් නම් කතා කරන්න. ඒ කියන්නේ මට ඕනේ වෙන කිසි දෙයක් නෙමෙයි. මේ ජනතාව හරි තැනකට ගේන්න. ඒ කියන්නේ හැම තිස්සෙම ජනතාව මේ කිසි දෙයක් දන්නේ නැති නිසා තමයි ජනතාව හැම මොහොතකම වැරද්ද කරන්නේ. එයාලට අර අල්ලුඩුතාවයේ තියෙනකොට ඒකට తాවකාලික කෙටි විසඳුම් දෙනකොට එයාලා හිතනවා මෙයා තමයි අපේ නායකයා, මෙයා තමයි අපව බේර ගන්නාව, අපි මෙයා වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ කියලා. හැබැයි මං කියනවා අපිට වැරදුනේ ඔන්න ඔතන. අපිට වැරදුනේ ඔන්න ඔතන. එහෙනම් අපි දැන් වෙනස් වෙන්න නම්, වෙනස් කරගන්න නම් මූලිකත්ව දැනුමක් දිය යුතුයි රටේ ඉන්න මේ ජනතාවට. ඒ කියන්නේ වැඩ කරන පන්තියේ සියලු ජනයාට ගමක් පාසා. මොකද ගමකින්නේ නියෝජිතයෙක්පත් කරලා අරින්නේ. ගමකින් නියෝජිතයෙක්පත් කරලා අරනකොට ඒ ප්‍රදේශයෙන් ඒ පළාතෙන් නියෝජිතයෙක්පත් කරලා අරනකොට එයා සැබෑ ජන නියෝජිතයෙක් වෙන්න දෙපෙයි. එතකොට එයා සැබෑ ජන නියෝජිතයෙක් නම් එයා කටයුතු කරන්නේ අර ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කරවාලීමේ පරම්පවිච්ච චේතනාව පෙරදරි කරවාගෙන පමණයි. එතකොට එයා තුල වාසි වරදාන වරප්‍රසාද භුක්ති විඳීමේ කියන තැනක ඉන්නේ නැහැ. හැබැයි අද මොකද තියෙන්නේ? පාර්ලිමේන්තුවේ බලන්න හැම තැනදීම තමන්ට වැඩි වටිනාකමක් දෙනවා නම් එයාට බැයිද වෙන තැනක ගිහිල්ලා වාඩි වෙන්න. ඒතර කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න බෑ. එහෙම කොහොමද තමන්ගේ මතයට අර සියලු දෙනාගේ මත සැසඳෙනවා කියලා හිතන්නේ? ওই ක්‍රමවේදයන් වල න්‍යායන් වල වෙනසක් නැද්ද? ඒකින්ද අපි හරි තැනකට ගන්න ඕනේ නැද්ද? ඒ නිසායි මම කියන්නේ බලන්න කම්කරුවාගේ අරගලේ මම අර මාතෘකා ටිකක් අරන් කතා කරන්නම් කියලා කිව්වේ. අපි කෙලින්ම එතනින් නම් යමුකෝ පිළිවෙලකට. ඒතොර ලේසි යෝග. කවුරු හරි එක්කෙනෙක් හරි බලනවනේ ඒක තමයි වටිනාම දේ. ඒක නිසා බලන්න මැයි පළවෙනිදා කම්කරුවන්ගේ දිනේ. එතකොට දේශපාලන පක්ෂ වශයෙන් මේක සමරනවා. දේශපාලන පක්ෂ වශයෙන් මේක සමරනවා. හැබැයි විය යුත්තේද? මම දැක්ක දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේත් එදත් කම්කරු වැඩ. නගර සභාවේ සේවය කරන කම්කරු මහත්තුරු වැඩ.
මොකද යාළගේ වෘත්තිමය වශයෙන් යාළේ දේ කරන්නේ. යාළා නැත්තම් මේ සුවඳවත් සමාජයක් ගොඩනගන්න බෑනේ. මේ දාන අපද්‍රව්‍ය ටිකවත් හරියට කළමනාකරණය කරලා යැත්තෝ අතුගාලා සුද්ධ පවිත්‍ර කරලා දුන්නේ නැත්තම් ඒ ඇත්තන් කරන සේවය නිසා තමයි මේ අපි සුවඳ විඳින්නේ. නැත්තම් මේක ගඳ ගහන ලෝකයක්. ඒක නිසා බලන්න අපි එදාටවත් ඒගොල්ලොන්ට නිදහසේ ඉන්න දීලා අපි ඒ වැඩ කොටසක් කරන්න යනවද? අපිට බැයිද එහෙම? කම්කරුවා වෙනුවෙන් තියෙන්නේ. කම්කරුවන් වෙනුවෙන් නිදහස් සටනක් අරන් බලලා ඒ කම්කරුවාගේ නිදහස් සටනේදී ඒ ඇත්තන් මම හරි සතුටු වෙනවා. අන්න කීප දෙනෙක් බලනවා මට ඒක තමයි වෙන්න ඕනේ. මම මේ ඇත්ත කතා කරන්නේ. ඒක නිසා මේ ලෝකයේ ජයග්‍රහණය කරේ එදා කම්කරුවා වෙනුවෙන්. එතකොට අද ඒක දේශපාලන රැල්ලකට දේශපාලන ඇත්තෝ අමතනවා. හැබැයි අපි කම්කරුවා කියන දේ එදාට අහන් ඉන්න ඕනේ. කම්කරුවා කියන දේ තමයි අප අසා සිටිය යුත්තේ. මොකද යාළුවා තියෙන ගැටලු තව තියෙනවා නම් අපි निराකරණය කරන දෙන්න කමෙට. එදා දවසවත් ඒගොල්ලෝ වැඩ කරන්නේ නැතුව අපි එදාටවත් ඒගොල්ලෝ වෙනුවෙන් ගිහිල්ලා යම් සේවයක් ඒගොල්ලොන්ගේ සේවය ඉෂ්ට සිද්ධ කරවලා දීලා එයාලට අපි කෘතගුණ සැලකීමක් අන්න ඕක නේද වෙන්න ඕනේ. අපි හැබැයි මේ දේශපාලනය කර ගැනීම තුළ එතන ගැටලුවක් තියෙන ප්‍රධාන ලෙසම. ඒ කියන්නේ අපේ මිනිස්සු තාම තීරුම් අරන් නැහැ. ඒ කියන්නේ අපේ මිනිස්සු තාම එක තැනකට ඇවිල්ලා නැහැ. අපි කම්කරුවාගේ දිනේදී එන්න ඕනේ. එක තැනකට කම්කරුවෝ විදිහට එක තැනකට එන්න ඕනේ. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ඒ වෘත්තීය සමිති වලට අදාළ කට්ටිය ඒක පස්සේ යනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ අදාළ ඉන්න වෘත්තීය සමිති ටික ඒක පස්සේ යනවා. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණට අදාළ වෘත්තීය සමිති ටික ඒක පස්සේ යනවා. එතකොට එකීමේකී නොකී සියලු දේශපාලන පක්ෂ වටා සිටින්නා වූ සියලුම වෘත්තීය සමිති වල අර පස්සේ යනවා කියන්නෙම එතන මොකද්ද සැබෑවටම තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ මේ මෙතනින් හිතන්න ඕනේ මම මෙතනින් හිතන්න. මෙතනින් හිතන්න ඕනේ මෙතනින් හිතන්න. මේ දෙක මාරු කරගෙන හිතන්න එපා. ඒ නිසා සැබෑ ලෙසම කතා කරන්නේ ජනතාව වෙනුවෙන්. මම හරි කැමතියි මොකද මම බුද්ධ දර්ශනයත් එක්ක ජීවත් වෙන පුද්ගලයෙක් නිසා මේ සියලු දෙනාම සෑම මොහොතකම වෙනස් වෙන්න ඕනේ කියන මතයේ ඉන්නවා. ඒ කියන්නේ දැක්මක් ඇතුව, අවබෝධයක් ඇතුව, දර්ශනයක් ඇතුව, ප්‍රතිපදාවක් ප්‍රතිපත්තියක් ඇතුව කියන දේ කරන දේ කියන යම් රාමුවක ගමන් කළ යුතුයි. අපිට වැරදුනේ බොරුව රජ කරපු නිසා. බොරුව රජ කරේයි අපි අන්ධ ස්වභාවයෙන් සිටිය නිසා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අපි කළ යුත්තේ අපිට අස්පනා අපිට වැරද්ද පේනවා නම් ඒ වැරද්ද නිසියාකාරව දැකලා අපි හැදෙන්න ඕනේ. ඒක සමස්ත රටේ ජනතාවක් ලෙස මුලින් හැදෙන්න ඕනේ. ඊට පස්සේ ඒ අපුව පාලනය කරන පාලකයා එයත් හැදෙන්න ඕනේ. මුළු ඔක්කොම නිවැරදි වෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙම නිවැරදි නොවි එක්කෙනෙකුට විතරක් කොයිම මොහොතකවත් මේක හදන්න මේ රට සුරපුරයක් කරන්න බෑ. ඇයි බැරි? බැරි කලමනාකරණය නැතිකම. කලමනාකරණය නැතිකම. ඒතර මේ කලමනාකරණය කරන්න අපි මොකද්ද කරන්න ඕනේ? මේ ඇත්ත ස්වභාවයේ යථාර්ථය තේරුම් කරගන්න ඕනේ. තේරුම් කරගෙන ඉවරලා දැන් මේ අපි ගිලෙන්න යන්නේ. අපි ගිලෙනවා. අපි ගිලෙන්නේ කානිසාවක් නෙමෙයි. එකක් පැහැදිලි ලෙස අපි වැරදි කරන පුද්ගලයන් දැන නැවත පාර්ලිමේන්තුවට යවලා ඊට පස්සේ නැත්තම් ජනාධිපතිතුවටපත් කරලා එතකොට ඒ තුලින් අපි අත්විඳා වූ ස්වභාවය තමයි මේ. ඒ නිසා අපි අනාරක්ෂිතව නැවතල්ලු කරා මොහොතට ඒකේ ප්‍රතිපාක දැන් අපි ඒක ඇතුළේ ඉඳගෙන විඳිනවා. මොකද එදත් අපි කිව්වා මේ තැන උදා වෙනවා මේ ක්‍රමේ හරියන්නේ නැහැ මේක සම්පූර්ණ වෙනස් වෙන්න ඕනේ මේක වෙනස් වෙන්න ඕනේ කියන්නේ කිසි දෙයක් නෙමෙයි මේ පාලන තන්ත්‍රය තුල සිටින කිසිම දේශපාලන රාමුවක් තියෙන කිසිම කෙනෙකුට මොකද මන්ට දෝෂාරෝපණය එල්ල කරන්න බෑ ඇත්තටම ගත්තොත් පාලනය නොකරපු කෙනෙකුට ඒකෙන්ද පාලනය කරා පක්ෂ දෙකක් විශේෂයෙන් ඒ දෙකේ ඔලුගෙඩි ටික එක ගත්තාම යාළුවනේ බහුතරයක් ඉන්නේ ඒ කියන්නේ වර්ෂ ගාණක් වැඩි හරියක් ඔය පැති පක්ෂ මාරුණාට එයාලගේ ඔලුගෙඩි ටික තමයි හැමතිස්සෙම හැදුවේ. එතකොට එයාලගේ මැති ඇමතුරු තමයි ඒ රට සංවර්ධනය කළ යුත්තේ. නායකයෙක් විදියට රට පාලනය කරන ජනාධිපති වේවා එයා යොමු කරන්න පුළුවන් කෙනෙක් වනේ. ඒතොර ඒ කෙනා ඒ නිසියාකාර තවන්ට පැවරෙන වගකීම ඉෂ්ට සිද්ධ කර යුතුයි. අපේ රටේ බලන්න අපේ රටේ වැඩක් කරා නම් කරේ කවුද? කරන්න පුළුවන් මට්ටමක් තිබිලා මගහැරියේ කවුද? තමන්ගේ වරදාන වරප්‍රසාද හමුවේ මේ සියලු දේ ඉදිරියට ඇදගෙන ගියේ කවුද? ඒ නිසා හැබැයි මේ සියල්ලටම වග කියන තැනදී මම ඒකයි පැහැදිලිව කියන්නේ ජනතාවක් ලෙස අපි මේ වැරද්ද දැක නිහඬව සිටීම නේද ප්‍රධාන කරුණ. ප්‍රධාන කරුණ. ඇයි අපි වැරද්දක් ලෙස දැක්කේ නැහැ. අපි දැන්වත් මේ වැරද්ද නිසියාකාරව දකිමු. මොකද්ද වැරද්ද දකිමු කියන්නේ? ඇයි මේ වැරද්ද දකිමු කියන්නේ? අපි වෙනුවෙන් නියෝජනය කරන අපගේ නියෝජිතයා නිසියාකාරව හරි අපි වෙනුවෙන් කටයුතු කරනවාද කියලා මුලින් බලමු. හොඳට බලන්න. එයා අපි වෙනුවෙන් පෙනී සිටිනවාද? එහෙම නැහැ. එහෙනම් අපි මොකද්ද එහෙනම් කර යුත්තේ? අයි මොකද්ද කළ යුත්තේ? මේක මේ විදිහට වෙනස් කරන්න බෑ මගේ පුතේ.
මේක වෙනස් කරන්න ක්‍රමයක් තියෙනවා. පැහැදිලි දැක්මක් තියෙනවා. වෙනස් කරන්න තැනක් ලැබිය යුතුයි. ඒ නිසා මේ සුදුසාට සුදුසු තැන දීමේ ක්‍රමවේදයක් අපේ රටේ නැහැ. සුදුසාට සුදුසු තැන දීමේ ක්‍රමවේදයක් නැහැ. අදත් හැමෝම යම් විදිහට අරගල කරනවා. නැත්තම් යම් ක්‍රමවේදයන් තුල අනුගත වෙමින් රට දියුණු කර ගැනීමට විප්ලවයක් විදිහට වෙනසක් විදිහට වෙනසක් ඇති කර ගැනීමේ බලාපොරොත්තුවක් එක්ක ගමන් කරනවා. හැබැයි ඒ අගමැතිතුමා මාරුණා කියලා ඔය ඉන්න ටිකෙන්ම තව අගමැති කෙනෙක්පත් වුණා කියලා ওই ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. දැන් මාස ගාණක් වෙලේ ඉඳන් මේ හාල් කිලෝ එක රුපියල් 250යි 280යි. ඒතකොට බලන්න 240යි අපි ගමු නාඩු. වැඩි හරියක් බහුතරයක් ආහාරයට ගන්නේ නාඩු සාල්. ඒතකොට නාඩු සාල් කිලෝ එක 240 250 ඔය වගේ ප්‍රමාණයකට යනකොට එතකොට මේ අහිංසක ජනතාව කොහොමද එදා වේල හොයාගන්නේ? ලොකුම ප්‍රශ්නයක් නේ. හැබැයි ඒතකොට පාලනය කරන කට්ටියට මිල පාලන අධිකාරියක් තියෙනවා. මං අහන්නේ ඒක. ඒතකොට මේ පාලන අධිකාරියට බැරි වෙලා තියෙනවා නිසියාකාරව කටයුතු කරන්න. ඇයි කටයුතු කරන්න බැරි වුනේ? ඒතකොට ඒගොල්ලෝ කොහෙන්ද අසරණුනේ? ඇයි එහෙම වුනේ? එහෙම වෙන්නේ කොහොමද? එන ලොකු ගැටලුකාරී ස්වභාවයක් හිතන නැද්ද? ඒ ගැන හිතන්න ඕනද නැද්ද? හිතු ගණන් වලට එහෙනම් විකුණන්න පුළුවන්ද? නෑ. අපේ ක්‍රමවේදයක් නෑ. ක්‍රමවේද දෙන්න පුළුවන්. දුන්නට වැඩක් නෑ. අපි මාස ගාණක් තිස්සේ ඉඳන් කියනකොට නෑ මේ විදිහට මේ தත්ත්වය උදා වෙනවා කියද්දිවත් කවුරුත් මේව ගැන සිත යොමු කරේ නෑ. ඇහුම්කන් දුන්නේ නෑ. එහෙනම් දැන් වෙනස් වෙමු අපි. දැන් වෙනස් වෙලා මේ නිසියාකාරව මේ කටයුත්ත කරනකොට මේ දරුවෝ මේ හඬනගා කියන්නේ මේ රට වෙනස් කරන්න ඕනේ කියලා. මේ දරුවෝ මේ හඬනගා කියන්නේ මේ රට වෙනස් කරන්න ඕනේ. වෙනස් විය යුතුයි. ඒකට සියලු දෙනා ඇහුම්කන් දිය යුතුයි. පාලකයාගේ සිට ගමේ ඉන්න ආච්චි අම්මා 100 දක්වාම මේ සියලු දෙයට ඇහුම්කන් දිය යුතුයි. ඇහුම්කන් දීලා හරිතන තෝරගත යුතුයි. හරිතන තෝරගෙන අන්න අවස්ථාවක් දෙමු. මම කියනවා මේ ඉන්න ගොඩෙන් ඔය පතන ලෝකයේ හදන්න ඉන්නවා නම් කවදාවත් වෙන්නේ නැහැ. මොකද එයාලට අර එතකොට මට කියන්න පොඩි දෙයක්. බල්ලෙක් එක්ක ගමනක් යන්න ගියොත් ඌ තැන ඉව කරලා ඌ තැන කකුල උස්සන්න ගන්න වාරයක් ගානේ අපි ගමන අඩාල වෙනවා. අන්න ඒ වගේ තමයි. දැන් ඉන්නේ උන් එක්ක යන්න ගියොතින් උන්ට අර පුරුද්ද තියෙනවනේ. ඒ පුරුද්ද නතර කරගන්න බෑ. ඒ නිසා අපි එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අපි මොකද්ද කරන්න ඕනේ? මේ මොහොතේ අපි එක්කව වෙලා මුලින් මේ කුසගින්නේ ඉන්න නැත්තම්ම බඩ පුරවලා ශක්තිමත් කරලා හොඳ අවබෝධයක් දීලා මනා දැක්මක් ඇති කරවලා සුදුසු නායකයෙක්ව තෝරගෙන ඒ නායකත්වයෙන් මම නම් එක දෙයක් කියනවා මේ වැඩසටහන් බලනකොටත් ඒක මම මුලදිම කියන්න. හරි නායකයෙක් තෝරගන්න. එයාට තියෙන උපාධිය ගැන බලන්න එපා. මම පැහැදිලිව ඉල්ලන්නම් දෙයක් ඔයාලගෙන්. මොකද වර්ෂ ගාණක් තිස්සේ කියනවනේ යම් දෙයක්. එයාට තියෙන උපාධිය ගැන බලන්න යන්න එපා. එයාට තියෙන වෘත්තිමය වශයෙන් තියෙන සුසුකම් ටික බලන්න යන්න එපා. මම එක දෙයක් ඉල්ලන්න. ඇත්තටම සැබෑ ලෙස සත්‍යවාදී සත්‍ය කතා කරන කෙනෙක්ද කියලා බලන්න. සත්‍ය කතා කරන කෙනෙක්ද කියලා බලන්න. ඊළඟට බලන්න එයා කියන දේ කරන දේ කියන කෙනෙක්ද කියලා බලන්න. එයි දැන් අපිට ගැටලුව තියෙන්නේ ප්‍රධාන වශයෙන් අපුව රවටන එක නෙමේද? සුදුස්සාට ඒ කියන්නේ බලලෝභීත්වය නැති කෙනෙක්. ඒ කියන්නේ තෘෂ්ණාව නැති කෙනෙක්. ඒ කියන්නේ මේක අල්ලන් ඉඳීම තුල ගිනි ගන්නවා කියලා දැනෙන කෙනෙක් නේද අපිට ඕනේ. ඒ කියන්නේ එයා දන්නවා මේ වංචාවක් කරොත් කපටිකමක් කරොත් Tamanට කොච්චර විඳවන්න වෙනවද කියලා. ඒ කියන්නේ අපිට අවශ්‍ය සත්‍යවාදීව Tamanගේ පැවැත්ම සකසන් යන කෙනෙක්. සත්‍යවාදීව. ඒ කියන්නේ ප්‍රතිපත්තියක් කරුක. ප්‍රතිපත්ති කරුක. එතකොට එයාගේ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ විය යුතුයි. ඒ නිසා පුතේ මම කියනවා මේ මොහොතේදී පුතාලා ඇතුළු සියලු දෙනාම කටයුතු කරන ස්වභාවයට ගරු කරනවා. මොකුත් නෙමෙයි. බුද්ධ දේශනාව අනුව තියෙන්නේ අපිට ඒ කියන්නේ තරහ වෙනකොට මුලින්ම දැවෙන්නේ කවුද? හොඳට බලන්න. අපි ගිනි කූරක් ගැහුවාම අර හොඳට තිබිච්ච ගිනි කූර දැවෙනවද නැද්ද? ඒක අළු වෙලා යනවද නැද්ද? ඊට පස්සේ අපි හඳුන් කූරක් පත්තු කරාම ඒක නැති වෙලා යනවද නැද්ද? ඉතින් මුලින්ම නැති වෙන්නේ දැවීම තුල. ඉතින් එහෙනම් අපි මේ මොහොතේදී දැවෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. ඒ කියන්නේ Taman නැති වෙලා ලබන ජයග්‍රහණය වැඩක් නැහැ කියන්නේ නැහැ. මොකද එහෙම කියන්න බෑ. මොකද මට එතකොට සෝමහාමුදුරුවෝ මතක් වෙනවා. සෝමහාමුදුරුවෝ වරක ප්‍රකාශ කරනවා අපි අපවත් වෙන්න ඕන නම් අපි ස්වාමින් වහන්සේලා එක නමක් දෙනමක් තුන් නමක් හතර නමක් අපවත් වෙමු.
එහෙම වෙලත් අපවත් වෙලත් මේ රටවල් මේ තැනට මේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කරා වෙන්න පුළුවන්. මේ සෝමහම්දුරුන්ගේ වචනයක් මම මේ කියන්නේ. හොයලා බලන්න හොඳට. ඔය තියෙනවා. හොයලා බලන්න. එතකොට උන්වහන්සේ ඇයි එහෙම කියන්නේ? උන්වහන්සේ එහෙම පෙන්වා දෙන්නේ අපි අපවත් වෙන්න බය නැහැ. ඇයි මේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරවා ගත යුතුයි. මේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වුණොත් තමයි සියලු දෙනාටම සුඛිත මුදිත යහපත් දේශයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැක්මක් තිබුණද නැද්ද උන්වහන්සේලාට? ඒ උන්වහන්සේලා දිවි හිමියෙන් බය නැතුව කතා කරලා උන්වහන්සේලා පෙන්වුවා ඒ දේත් එක්ක නෙමෙයි උන්වහන්සේලාගේ ජීවන රඟ මඩලෙන් බැහැලා යන්න සිද්ධ වුණාට හැබැයි අද සම්බුද්ධ ශාසනය පවතින්නේ. ඒකයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ අපි අද අපගේ වගකීම් සමුද්‍රහයි නිසියාකාරව ඉෂ්ට සිද්ධ කරලා ගියොත් තමයි අනාගත ඒ දුවල පුතාලට අනාගත දරුවන්ට මේ රටේ හොඳම දේ ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කළ යුතුයි. මේ රට ආරක්ෂා කළ යුතුයි. ඒකින්ද ගෞරව ඒ ස්වාමින් වහන්සේලා මේ වෙලාවේදී දැඩි අපකැප වෙනවා. දැඩිව අපකැප වෙනවා. මේ මොහොතේදී මේ රට ආරක්ෂා කරගන්න සුරක්ෂිත කරගන්න නිසියාකාර තැනකට ගමන් කරන්න. හැබැයි උන්වහන්සේලා ගන්න සියලු උත්සාහයන් අර අසාර්ථක වෙනවා, ව්‍යාර්ථ වෙනවා. මොකද කිසි කෙනෙක් ඇහුම්කන් දෙන්නේ නැති නිසා. ඒ නිසා මං සියලු දෙනාගෙන්ම මනාව ඉල්ලන්නේ එකයි මේ අපි සියලු දෙනා මේ සියලු දේ හරියට යථාර්ථවාදීව තේරුම් ගමු. අපි හොරකම එළියට දක්වනකොට ඒ කෙනාට ඕක එළියට දාන නෙමෙයි තියෙන්නේ නඩු දාන්න බැයිද කියන දන අහන්න දෙයක් නෙමෙයි. එහෙනම් ඉතින් අපි නඩු දාමු. ඉතින් ප්‍රශ්න ඉවරයිනේ. අපි ඒතොර අරයා බොරුවක් කරලා තියෙනවා නම් ඒකත් අහු වෙනවනේ. ඒතොර ඒකත් ප්‍රශ්නයක් නෑ. ඒකයි මම කාටවත් කඩියන නෙමෙයි. මම කියන්නේ අපේ මිනිස්සු දකින්න දේ. එතකොට මම තවත් දැක්ක ඔය පෝස්ට් එකා වෙනකොට නාටකංකහරියෝ නාට්‍ය රඟපාන ඒ ඇත්තටම ඒ නළු නිලියන් ගිහිල්ලා අරගල භූමියේ සටන් කරාම ඒක දිරව ගන්න බැරි දේශපාලන වහල් ස්වභාවයෙන් ඉන්න යම් පුද්ගලයෝ මොකද කරන්නේ? ගමටවත් එන්න දෙන්න එපා කියලා බයිනවා. ඒකද වෙන්න ඕනේ. ඇයි යාළුවට එහෙම කතා කරන්න නිදහසක් නැද්ද? ඒ යාළුගේ මානව අයිතිය. අපි කොහොමද තව කෙනෙක්ගේ මානව අයිතියට හිර කරන්නේ? තමන් කැමති දේශපාලන පක්ෂයකට කඩේ යනවා නම් වහල් වෙනවා නම් ඒක තමන්ට ඕන දෙයක්. ඒක ගැටලුවක් නෑ. තමන් අදහස් ප්‍රකාශ කර ගැනීමත් ගැටලුවක් නෑ. හැබැයි ගැටීමක් ඇති කරන තැනට කටයුතු කරන්න එපා කියලා මම ආදරෙන් ඉල්ලනවා. සියලු දෙනාගේ. මොකද ගැටීම තුල වෙන්නේ තමන්ගේ විනාශය ලංවීම. තමන් ගැටෙන්න ගන්න තැන හොයාගෙන යනවා කියන්නෙම එතන මහා විනාශයකට පත් වෙන තැන. ඒ නිසා මේ රට හදන්න පුළුවන්. කවුද කියන්නේ මේ රට හදන්න බෑ කියලා? මේ රට හදන්න නම් ඇහුම්කන් දෙන જાතියක් විය යුතුයි ඉස්සෙල්ලා. ඇහුම්කන් දෙන જાතියක් විය යුතුයි. මේ ඇහුම්කන් දෙන જાතියක් වෙලා මේක ගම් මට්ටමින් බිම් මට්ටමින් මේ ආයුතුයි. මේක උඩින් ගිහිල්ලා හරියන්නේ නැහැ. ගම් මට්ටමින් බිම් මට්ටමින් ගිහිල්ලා මේ වැඩිහිටි ප්‍රජාව ඇතුළු මේ කිසිම 6ක් 4ක් හරියට වටහා ගන්න බැරි තේරුමක් නැති. ඒ කියන්නේ යාලා ජීවත් වෙන අරගලය තුල ඒගොල්ලෝ කරන අරගලය තුල වෙන කිසි දෙයක් හොයන්න යාලට වෙලාවක් නැහැ. උදේ නැගිට්ටාම එළියට බැස්සහම දවස් කීයක් කර හොයාගන්න ගියාම රටේ ලෝකෙ මොනවද වෙන්නේ කියලා බලන්න යාලට වෙලාවක් නැහැ. දරුවෝ ටික කනවද බොනවද කියන එක බලා ගන්න වෙලාවක් නැති අසරණ මිනිස්සු කොහොමද රටේ ලෝකෙ වෙන දේ ගැන දන්නේ? එහෙව් ක්‍රමවේදයන් තාම තියෙන කොච්චර දියුණුයි කිව්වත් මම මේ රට තාම දියුණු වෙමින් කියන්නත් බෑ. මොකද මම රට වටේම යන කෙනෙක්. මම අසරණ ගම් හොයාගෙන යන කෙනෙක්. මම අසරණ ගම් වල ඉන්න මිනිස්සුන්ට මට පුළුවන් හැකි අයුරින් උදව් උපකාර කරන කෙනෙක්. මම ඒක හොඳටම දන්නවා. ඒකයි මම කියන්නේ මේ මිනිස්සුන්ට තමන්ගේ තියෙන ගැටලුකාරී ස්වභාවයන් විසඳා ගන්න බැරුව ඇත්තටම පාලකයා කරන්නේ මොකද්ද කියන එකවත් මේ මිනිසුන්ට තේරුමක් නැහැ. කිසි දෙයක ඒ කියන්නේ අවබෝධයක් නැහැ. ඒ නිසා අපි මොකක්ද එහෙනම් කරන්න ඕනේ? ඒ කියන්නේ මෙහෙම මිනිස්සු ඉන්න තාක්කල් මේ ඉන්න පාලකයන්ට වාසි. එහෙනම් අපි දැනුවත් වෙන ස්වභාවයක් ඇදිය යුතුයි. අපේ රටේ අධ්‍යාපනයේ ක්‍රමය වෙනස් විය යුතුයි. ඒ දරුවන්ට නිසියාකාරව මේ සියලු දේ දැන් බලන්න අපිට හරියටම බුද්ධ දර්ශනය උගන්වනවද? මම ඔයාලගෙන් අහනවා බලන කට්ටිය බලන්න අපිට හරියටම බුද්ධ දර්ශනය උගන්වනවද? බුද්ධ ආගම උගන්වනවා කියලා ආගම කියලා විෂයක් තියෙනවනේ අපිට. අපිට ඕක තුල උගන්වන්නේ මොකද්ද වැඩි හරියක්? අපේ බුදු පියාණන් වහන්සේගේ තිබුණා වූ පෙළපත ගැන කියලා දෙනවා. එතකොට අපිට හරියටම මෙන්න තියෙනවා නිවන් මාර්ගය කියලා ඉවල්ල උගන්වනවද? හැබැයි වෙන්න ඕනේ ඒක නෙමෙයිද? වෙන්න ඕනේ ඒක නෙමෙයිද?
ඒතර ගරු කටයුතු ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. අපේ රටේ ඕන තරම්. ඒතර මේ ස්වාමින් වහන්සේ නමක් කැඳවලා මේ අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ. මේ අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ මනා ලෙස. ඒතර මේ යම් පීරියඩ් එකක් දෙකක් ඒ වෙනුවෙන් කැප කරලා මේ දරුවාව දාර්ශනික පැත්තට යොමු කරන්න තියනවද ක්‍රමවේදයක්? උපාධිය ගත්ත කෙනත් දුක් විඳිනවද නැද්ද? මෙලෝ හසරක් අකුරක් දන්නේ නැති කෙනත් දුක් විඳිනවද නැද්ද? හැබැයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම ධර්මයත් එක්ක මේ දුක කෙලවර කරගන්න කියලා තියෙන මාර්ගයත් එක්ක අපේ රටේ බෞද්ධ දර්ශනයට ඉහළ තැනක් දීලා තියෙන මේ බුදු පියාණන් වහන්සේට නොඑක් අවස්ථාවලදී මේ රට පූජා කරලා තියෙන එහෙනම් මේ රට බාර ගන්න සියලු පාලකයෝ දැනගන්න ඕනේ ඒක තියෙනවා අනිවාර්යයෙන්ම අපගේ ව්‍යවස්ථාවේ කොයි පාලකයාත් බෞද්ධ දර්ශනය රැකගත යුතුයි. ඒක තමන්ගේ වාසියට ගන්න බෑ. එහෙනම් මේ බෞද්ධ දර්ශනය රැක ගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? මේක ඉස්සරහට ප්‍රවර්ධනය කරගෙන අරගෙන යන්න ඕනේ නැද්ද? අපි මේක අතර බෙදෙන එකද හරි ක්‍රමේ? අපි මොකද්ද කරන්න ඕනේ? මේව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මම එනවා ඒකයි මම කියන්නේ මේ ජනතාව දැනුවත් කරන්න මූලික වපසරියක් වටපිටාවක් සකසවා ගත යුතුයි. මුල් වශයෙන් මම ඒකයි පාලකයන්ට වැරදි කියන්නේ ඉස්සෙල්ලා ජනතාවට කතා කරන්නේ. ජනතාවට මේ දේ ඔබවන්න හදන්නේ මොකුත් නෙමෙයි. ජනතාවයි ප්‍රධාන වැරදි කරුවා. ජනතාව. එයාලා තීරුම් ගත්තේ නැහැ. ඔයාලා තීරුම් ගත්තේ නැති නිසා තමයි ඔයාලාද මේ දුක විඳින්නේ. ඔයාලා මේ දුක විඳින්නේ. මම මෙච්චර මාස ගාණක් කොච්චර පොලින් තිබ්බත් මම ඔය එක පොලිමක හිටියේ නෑ. ඇයි ඒ? ඒතර මම එහෙම පොලිමේ හිටියේ නැත්තේ මං දුරතියා දැකලා දුරතියා හඳුනාගෙන ඒකට අවශ්‍ය වෙන විදිහට මගේ ජීවිතේ මම හුරු කරගත්තා. හැඩගස්වා ගත්තා. හැබැයි අපි කියනකොට අපිට ඕවට හැමෝම ගල් ගහන්න ගත්තා. වචන වලින් දෝෂාරෝපණය කරන්න ගත්තා. එහෙනම් මම කියන්නේ ජනතාවක් විදිහට අපි වෙනස් වෙමු. ඔයාලා වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටින නායකයම හරියට හඳුනගමු. අන්න යාළුව උඩට ගේමු. අන්න යාළුව උඩට ගිහිල්ලා අපි යන්න සැබෑ මෛත්‍රී පූර්වකව දැන් නියම ප්‍රජාතාන්ත්‍රිකවාදී රාමුවක් හදලා මේක එක තැනක කොටු වෙන්න බෑ. එක්කිනෙකුට Tamanට සලකන කෙනාට වරදාන වරප්‍රසාද දෙන්න බෑ. සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි. ප්‍රධාන ලෙසම. ඒතොර එහෙනම් මේ සියල්ල වෙනස් වෙන්න ඕනේ නැද්ද? එතකොට හොඳට බලන්න අපේ දේවල් හොරා කන්නේ එක්කෙනෙක් විතරද? නියමිත වේලාවට කාලසටහනට වැඩක් පැවරුවාම මේ වැඩ කොටස වෙනවද? අපිට ආයතනික ගියාම අපේ වැඩ කොටස කරගෙන ඉන්න පුළුවන්ද? බෑ. ඒ නිසා වැරදි තියෙනවා නම් අපි මේ සියල්ලක්ම නිවැරදි කරගන්න ඕනේ මේ අවස්ථාවේ. මේ අවස්ථාවේ මේ සියලුම වැරදි නිවැරදි කරගන්න ඕනේ. ඇයි ඒ? මොකද හැම තිස්සෙම මොකක් හරි වෙච්ච ගමන් හැම තිස්සෙම හැම මොහොතෙම ඇපේට ඉන්න වෙන්නේ මේ අහිංසක පීඩිත ජනතාවමයි. ඒ කියන්නේ මගේ රටේ අහිංසක මේ ගම්වල වෙසෙන පීඩිත ජනතාවමයි. මොකද එයාලා කිසි කෙනෙකුට කරදරයක් නැති හින්දාද? එයාලා කිසි කෙනෙකුට කරදරයක් කරන්නේ නැති හින්දාද? එයාලා ගමේ තියෙන පොස් පොලොස් ගැටේ කාගෙන, ගස් ලැබු ගැටේ කාගෙන, කාගේ හරි තීනෙකෙක් ළඟ කුලියක් කරගෙන අසරණ කමට ජීවත් වෙන හින්දාද? ජීවත් වෙන හින්දාද? හැබැයි අද බෙහෙත් ටික වැඩි වුණාම එයාලට දැනෙන්නේ නැද්ද? කඩේට ගිහිල්ලා බඩු ටික ගන්න නැතු වුණාම එයාලට දැනෙන්නේ නැද්ද? එයාලා පාරට බහැලා තාම කන්න ඉල්ලුවද? ඉල්ලුවද? නෑ. එයාලා තාම කන්න ඉල්ලුවේ නෑ. හැබැයි ඉල්ලුවක් දෙන්න පුළුවන් මට්ටමක් ඉදිරියේ දෙනවද ওই පාලකයන්ට? කිසි කෙනෙකුට නෑ. ඒ නිසා තමන් ගැන විතරක් හිතන්න එපා. මේ මොහොතේ මේ රටට අවශ්‍ය ඒකයි කියන්නේ පුතේ මේ රටේ අනාගතයේ කොච්චර හරි කොහොම හරි බොල වෙනුවෙන් නායකයෙක් එනවා කියන තැනදී කවුරුවත් ඒ නායකයව පිළිගන්න හරි මේ එන කෙනා අපිට වැඩක් කරයි හරි එයාට අපි තැනක් දිය යුතුයි කියලා හරි කොයි තැනකවත් සූදානම්මක් තියනවද? සූදානම්මක් තියනවද? නැහැ. ඇයි අපිට කිසි දෙයක අවබෝධයක් නැති නිසා අපි හිතනවා අන්න ඔහේ එන තීන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඔහේ ඉන්න අපිට ඕක කරන්න බෑ. අපි ඕක කිව්වට ඕක වෙනස් වෙන්නේ නැහැ. ඕක හදන්න බෑ. හැමදාම ඔහොම තමයි කියලා. හැබැයි බලන්න LTT එකට හිතවාදී ඒ ඇත්තෝ මෙච්චර ඒ තිබිනා වූ සටන පරාජය කරලා තියෙන මොහොතකවත් ඒගොල්ලොන්ගේ අරමුණ වෙනුවෙන් තාම ඒගොල්ලෝ සටන් කරනවා. ඒව අපිට පේන්නේ නැද්ද? ඇයි ඒ? මම කියනවා පැහැදිලිවම ඔය කොයි කවුරු කොතනදී වරදාන වරප්‍රසාද භුක්ති විඳින බලන් හිටියත් මේ රටේමයි ඉපදුනේ. මේ රටේමයි මිය යන්නේ.
හැබැයි මේකේ ඒකී රාජ්‍යයක්. මේකේ ඒකී රාජ්‍යයක්. මේ ඒකී රාජ්‍ය තුල ශ්‍රී ලාංකිකයි කියන මේ ශ්‍රී ලංකා භූමිය තුල ඉපදිච්ච සියලු දෙනාටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. සියලු දෙනාටම අයිතියක් තියෙනවා. ඒක අර අපා දෙපා කුහුඹුවාගේ සිට උරග මේ සියලු සත්වයන්ටම මිනිස්සු ඇතුළු පක්ෂීන් ඇතුළු සියලු සත්වයන්ට මේ අයිතිය තියෙනවා. හැබැයි හොඳට හැමෝම මතක තියාගන්න කාටවත් වෙන් වශයෙන් අයිති කරගන්න හදන්න එපා මේ අවස්ථාවේ මේ අහිංසකව අරගල කරලා ඒ දරුවෝ ඉදිරිපත් වෙලා ඉන්න මේ මොහොතේ වෙනම කට්ටිය උත්සාහ කරනවා මේක මේ අවුස්සාගෙන මේක තුලින් ආලෝකය බලන්න. ඒක නිසානේ ව්‍යවස්ථාව උනත් වෙනස් කරගන්න දඟලන්න හදන්නේ. ඒතොර ඒ තැනදී මොකද්ද වෙන්නේ? හොඳට බලන්න මේ මම කියන දේ කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ඔය අනාවැකි කියන පුද්ගලයෙක්වත් මම කියන දේ කතා කරන්නේ නැහැ. මම කියන දේ මම දෙසැම්බර් මාසේ 24 නැත්නම් 26 මගේ පේජ් එකේ බලන්න මම දානවා මිනිස්සුන්ගේ ලේ ධාතුව රත් වෙලා කෝප වෙලා මේ අවුරුද්දේ මිනිස්සු ඔය තැනට වටනවා කියන එක. කොහොමද දාන්නේ? දැක්මක් තියෙන නිසා. ඒ වගේම මම දැනුත් කියනවා හොඳට තේරුම් ගන්න. මේක මේ විදිහට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක හරියට තේරුමක් අරගෙන හරි අවබෝධයකින් කළ යුතු දෙයක්. එතකොට පාර්ලිමේන්තුවට බලයක් ගැනීම තුළ අපි කියමු 20 වෙනි සංශෝධනයේ වැරදිකම් තියෙනවා. වැරදි තියෙනවා. මමත් ඒලයෙන් බලන එකේ පේජ් එකේ බලන්න කියලා මම දිත්තපුරවැසි බහයට මනාව පැහැදිලිව විරුද්ධ වෙලා මම ඒලාවේ දැම්මා. යම් ක්‍රමවේදයන් තුල මම මේකට අපි විරුද්ධත්වය ප්‍රකාශ කරා. බලන්න. මම කියන්නේ මේ අපි වැරදි තියෙනවා නම් ඒක තිබිච්චා දැන් හැබැයි අපිට හරි කෙලින් කොන්ද කෙලින් දිහා වැඩ කරන්න පුළුවන් ඒ ඌමනා තැනදී වැඩ කරන්න පුළුවන් නායකයෙක් අවශ්‍යයි. මම කියන්නේ මේ ගෝඨාභය මහත්තයා කියන එක නෙමෙයි මම කතා කරන්නේ ගෝඨාභය මහත්තයා ගැන නෙමෙයි. කවුරු හරි එහෙම හිතලා වැරදිලා කවුරු හරි මේ කරනවා නම් ඒක මට කරන්න දෙයක් නැහැ. හැබැයි තේරුම් ගන්න. පාර්ලිමේන්තුවේදී අනාගතයේදී මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා ඕගොල්ලෝ මතක ඇතුව ලියලා තියාගන්න. කවදා හරි තැනකදී ඒක හොඳට ලියලා තියාගන්න. අනාගතයේදී මම ජාතිවාදීට ජාති බේදයට නෙමෙයි කියන්නේ. මේ යන ක්‍රමවේදය තුල අපේ මිනිස්සුන්ට දෙකට බෙදිලා වෙන වශයෙන් දෙකට නෙමෙයි තුනට හතරට කැල්ලනේ තියෙන්නේ. ඒතර මේ තැනදී අපේ කොට අඩු වෙනවා. අන්නත්තු තමන්ගේ අරමුණු වෙනුවෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ අපිට මොකද කරන්නේ? අපි අගමැති වෙන්න උදව් කරනවා. හැබැයි මෙන්න මේ ඉල්ලීම් ටික දෙනවා නම් කියන තැනක් අහම අපිට පුළුවන් දේ දාන්න මොකද වෙන්නේ? ඒක නිසා දැන් එකට එක්කහුව යල්ලා. දැන් හැමෝම කියනවනේ මෙතන ජාතිවාදය නැහැ, කුලවාදය නැහැ, ආගම්වාදය නැහැ, කිසි දෙයක් නැහැ කියලා. අපි ළඟත් කිසි දෙයක් නැහැ. මම මනාව පැහැදිලිව එදා ඉඳන් කියන්නේ සියලු සත්‍යයන්ට මේක අයිති. එහෙනම් අයිති නම් අපිට අහවල් දෙනින් මෙහෙම ඕනේ කියන්න බෑ. අපේ ඉල්ලීම් ටික මෙහෙ නැහැ. පොදුවේ ගත්තල සියලු දෙනාටම සමායිති ඉන්නම්. සමායිති ඉන්නම් පළාත් 9ක් තියෙනවනම් මේ පළාත් 9ට සමායිතින් ගුවාම බස්නාහිර පළාතට ලැබෙන අයිතියම උතුරටත් ලැබෙනවා. උතුරු ලැබෙන අයිතියම දකුණටත් ලැබෙනවා. මේ පටලවා ගන්න එපා දේශපාලනය කියන එකේදී. ඒකයි මම කිව්වේ දේශපාලනය කියන එකේදී මේ හුඟ දෙනෙක් පටලවාගෙන තියෙනවා. අද මේ තියෙන தත්ත්වය නෙමෙයි කවුරුත් කතා කරන්නේ. මේ තියෙන தත්ත්වය නෙමෙයි කවුරුත් කතා කරන්නේ. හැබැයි කතා කරන්න ඕනේ මොකද්ද? මේ තියෙන தත්ත්වය. ඒ නිසා හැම තැනකදීම හොඳට බලන්න. හැමෝම එකවන්න එකමුතු වෙන්න. එදා ලස්මන් කදිරගාමර මහත්තයා, එතන මුතාලිෆ් මහත්තුරු, ওই බුද්ධ්‍යංශයෙන් වැඩ කරපු මහත්තුරුනේ. එයාලා කටයුතු කරේ මේ දේශයට ආදරෙන් නෙමෙයිද? ඒගොල්ලෝ පාර්ලිමේන්තුව තුන හැසිරුණේ කොහොමද? හැබැයි මම කියන්නේ මේ අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෙම පටු අරමුණු වෙනුවෙන්ම ඔතෙන්ට රිංගපු පිරිසක්. හැමෝම නෙමෙයි වැඩි බහුතර. ඒතර එක්කෙනෙක් දෙන්නේ 3-4 දෙනෙක් ඉන්න පුළුවන් හොඳ කට්ටිය. එහෙනම් එයාලව තෝරගමු අපි. එයාලට සුදුසු තැන දෙමු. එහෙනම් වෙනම හරියට ක්‍රමවේදයක් තුලින් අපි ඊළඟට එතෙන්ට හොඳ ටිකක් පත් කරලා අරින්න හරි ක්‍රමවේදයක් එක්ක පෙළ ගැස්මක් හදාගමු. ඒක නේද වෙන්න ඕනි. දැන් බලන්නකෝ අපේම උදවිය නේද දෙකට බෙදලා ගහගත්තොත් යම් කිසි වෙලාවක දැන් ඒකනේ වෙලා තියෙන්නේ හැම තැනදීම එදා ඉඳන් බලන්නකෝ අතීතය ආවර්ජනය කරලා බලන්න යන්නකෝ. එතකොට 88 89 වේවා. එතකොට අපේ ආරක්ෂකාංශය විසින් ජනතා හිත වෙරමුණ ওই දෙක ගැටීම තුල මොකද උනේ? අපිම නෙමෙයිද?
ඊට පස්සේ දැනුත් අර බලන්නකෝ පොලිස් නිලධාරී මහත්තුරුන්ට වේවා. ඒ අපේ මිනිස්සුන්ටමනේ. ඒතර ඒගොල්ලෝ කෙනෙක්කම් කරන්නේ කාටද? අපේ මිනිස්සුන්ටමනේ. ඒතර අපි ඇයි මේ අපිම කුලල් කාගන්නේ? ඇයි අපිම කුලල් කාගන්නේ? අපි අතර අර විනයක්, ශිෂ්ට සම්පන්න භාවයක්, තව කෙනෙකුට ඇහුම්කම් දෙන ගතියක් නැති හින්දා නේද? ඒ නිසා අර කියමනක් තියනවනේ. හෙලෙක් වුණත් පරයෙක් නම් ඌට පහර දියව කියලා. හරිද? හැබැයි කවුරුත් මේ මොහොතේ තරහ වෙති කරගන්න එපා. ඔය තරහ වෙති කරගත්තොත් ඒ තරහ එක්ක මොකද වෙන්නේ? මම ඒකයි මේ කතා කරලා පෙන්නන්නේ. මේ එන ස්වභාවය හොඳ මදි. එන ස්වභාවය හොඳ මදි. බලන්න මම එදා කාදිල් තුමාට මම පුදුම විදිහට ගෞරව කරා. අදත් එහෙමයි. සුළු වැරදි ටිකක් වෙනවා මම ඒක නිසායි මම කියන්නේ එදා උන්වහන්සේ ඒ කියන්නේ කාදිල් තුමා මොන තරම්නම් නිහඬ වීම තුල මේ රටේ එදා ඒ අප්‍රේල් 21 වෙනිදා දින තමන්ගේ පිරිස එක තැනක කොටු කරගෙන සිටීම තුල සටනක් නතර වුණා. අන්න ඒක තමයි ඉදිරියටත් වෙන්න ඕනේ. ආගම් වල සිටින සියලුම පූජක උතුමාණන්ලාගෙන් වෙන්න ඕනේ. අන්න ඒ ආදර්ශය ඒක දිගටම ව්‍යාප්ත කරගත යුතුයි. අන්න ඒතන අනුගත විය යුතුයි. මොකද ඇත්තටම ආධ්‍යාත්මිකතාවයේ දියුණු කරවාගෙන ගමන් කරන සියලු දෙනා හැම තැනදීම කොතෙන්ද අපි මේ ගන්නෙ? එන්නේ කරන්න ඕනේ. මේ සියලු දේම නිසියාකාරව නොදන්නා පිරිස තුලට අරගෙන ගිහිල්ලා යාළට පැහැදිලි කර දෙන්න ඕනේ. අන්න ඒක නිසා තමයි මේ අපි බොරු වියදම් නැති කරන්න ඕනේ. ඒක පාලකයක් නැති කරන්න ඕනේ බොරු වියදම. ඒක රටේ ජනතාවක් විදිහට අපිත් ඒතන හුරු වෙන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ. හොඳට බලන්න. ඒ නිසා එතකොට අපි අපගේ නිසි දැක්මකට අපි හරි කෙනෙක් පත් කරවාගෙන අපි අවුරුදු ගාණක් යම් දුකක් විඳලා මේ රට හදාගන්න උත්සාහ කරමු. මේ රට හදාගන්න උත්සාහ කරමු. ඒක එකවන්න එකමුතු වෙමු. එකවන්න එකමුතු වෙමු. ඒක නිසා අපි විනයගරුක ශිෂ්ට සම්පන්න ජාතියක් විදිහට ඇහුම්කන් දෙන ජාතියක් විදිහට මේ සියලු දේම නිසියාකාර දැක්මකට බලමු. නිසියාකාර දැක්මකට බලමු. අපිට වෙනස් වෙන්න පුළුවන්. අපිට හැදෙන්න පුළුවන්. අපිට හැදෙන්න බැරි නෑ. හැබැයි අපිට හරියට කෙනෙක් උදව් කරනකොට එයා කරන්නේ මොන අරමුණෙන්ද කියලා අපි මුලින් බලන්න. උදව් කරනකොට අපිට මොකද අපිට පෙරලා උදව් කරන්න බැරි වුණොත් එයාගේ ග්‍රහණයට අපි හසු වෙනවද නැද්ද? අපි යාට යටත් විය යුතුද නැද්ද? එහෙම කරන උදව් වලින් අපිට පළක් නැහැ. ඒ නිසා මේ මොහොතේදී අපි වැරද්දක් වුණානේ. අපි මේ වැරද්ද නිවැරදි කරගන්න නම් එහෙනම් නිසි දැක්මක් හදාගෙන නිසි ක්‍රමවේදයන් තුල හරියට ඉදිරියට යා යුතුයිනේ. ඉදිරියට යා යුතුයි. ඒ ඉදිරියට යන්න නම් බලන කෝණය වෙනස් කරගන්න. බලන කෝණය වෙනස් කරගන්න. ඔව් ඡන්දේ දුන්නා. ඡන්දේ දුන්නානේ. එහෙනම් බලන් ඉන්න. එයා හරි දේ කරනවා නම් ඒක ප්‍රශංසා කරන්න. එයාට ප්‍රශංසා කරන්න, ගෞරව කරන්න. ඒ ගෞරව කරලා ඉවරලා එයාගෙන් බලන්න ඉදිරි වැට් ටිකත් හරියට කරගන්න. හැබැයි එයා වැරද්දක් කරනවා නම් ඒකත් විවේචනාත්මකව බලන්න. වෙන මොහොකටවත් නෙමෙයි. සමගයේ සුභ සිද්ධිය උදෙසා. අපි එහෙම වෙනවද? අපි පත් කරගත්ත කෙනා කියලා ඉවරලා අපි මොකද කරන්නේ? අපි පත් කරගත්ත කෙනා කියලා මම පුංචි ඕක තේරෙන්නේ නැත්තම් මම මේ ওই දේශපාලන වහල් ස්වභාවයෙන් යනවනේ. කට්ටියක් හැමෝම කොයි තැනකට හරි වහල්නේ. මම මෙහෙම දෙයක් කියන්නද. අපි හැමෝම දරුවෝ හදනවනේ. අපි දරුවෝ හදනවා. උස්මහත් කරනවා, කන්න බොන්න දෙනවා, අධ්‍යාපනය දෙනවා, ඕනෑ එපාකම් මේ සියල්ලම බලනවා. ඇත්තටම අපිට නීතියෙන් ගත්තාම ඔය ළමයිව සැබෑ ලෙස අපිට අයිතිද? සැබෑ ලෙස අපිට අයිතිද? හොඳට බලන්නකො බුද්ධියෙන්. අපි ජාතක කරපු දරුවෝ. එතකොට අපි වදාපු දරුවෝ. එතකොට ඒගොල්ලෝ කන්න බොන්න දෙන්නේ අපි නා. ලෙඩ දුකට බෙහෙත් ටික දෙන්නේ අපි නා. ඒගොල්ලොන්ව ඒ හැම අහුවරනම්ම දීලා ඒ කට්ටිය උඩට ඔසවලා ගත්තාම ඒගොල්ලොන්ව සැබෑ ලෙස අපිට අයිතිද? අපිට පුළුවන්ද අපේ ජාතක කර දරුවෝ කියලා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්ද? බෑ නේද? එහෙම අයිතියක් නැහැ. එහෙම අයිතියක් නැහැ.
එහෙනම් අනිත්යි කොහොමද එච්චර ඉහළට එන්නේ? ඇයි ඒක තේරුම් ගන්න බැරි? මේක මේ හොඳට තේරුම් ගන්න මේ බුද්ධි සම්පන්න වෙන්න. බුද්ධියෙන් බලන්න. බුද්ධියෙන් බලලා කටයුතු කරන්න. මොකද මේ රට හදන්න පුළුවන් වෙන්නේ නිසියාකාරව ජනතාව වෙනස් වෙන දවසකට පමණයි. ජනතාව වෙනස් වෙන දවසකට පමණයි. ජනතාවට සැබෑ ජනහිතකාමී ජනතාවට සැබෑ ලෙස ආදරය කරන බෞද්ධ දර්ශනයට මනාව යුතුයකම් කොටසක් ඉෂ්ට සිද්ධ කරන්න ඒ කැප වෙන පුද්ගලයව හඳුනා ගන්න පුළුවන් නම් පමණයි. හැමෝම හැබැයි ඇඟිල්ල දික් කරන්න විතරක් ඉන්නවා. කෝයේ කියන නායකයෝ ඉන්නවද එනවද කරනාද කෝ මොකද කියලා. හැබැයි මොකද අපේ මිනිස්සු බලන් ඉන්නෙම තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න පමණයි. Taman නිවැරදි වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ කියන්නේ දර කෑල්ල නැත්තම් දර කෑල්ලක් හොයාගන්න උත්සාහ කරන්නේ නැහැ. කන්න ටික නැත්තම් කන්න ටිකක් හොයාගන්න කොහොමද කරන්න කියලා ඉවරලා උත්සාහ කරන මිනිස්සු අඩුයි. හොඳින් බලන්න. මේ කියන දේවල් හොඳින් බලන්න. ඒ නිසා මොකද එදා ඉඳන් අපි හොඳට තමන් වවාගෙන කාපු જાතියක්. අපි මෙහෙව් රටක් තියාගෙන හිඟා ගන්න තැනට පත්විච්ච එක ගැන ඇත්තටම ලැජ්ජයි. මෙහෙම රටක් තියාගෙන හිඟා ගන්න වෙච්ච එක ගැන ඇත්තටම ලැජ්ජයි. ඒකට මම ඇතුළු අපි සියලු දෙනාම වග කියන්න ඕනේ. අපිට වතුර ටික තියෙනවා නම් අපිට වතුර ටික තියෙනවා නම් අවශ්‍ය කරන මූලාශ්‍රය දවුය. ඒ කියන්නේ මේ පොහොරමේ ටික වුණත් අපිට හදාගන්න බැරි කමක් නෙමෙයි. අපි මම කියන්නේ මේ දැන් ගෝඨාභය මහත්තයා ඒකත් එක හරිය කියනව නෙමෙයි. මම කියන්නෙම අපි දැන් වෙනස් වෙමු. අපි වෙනස් වෙලා කැප වෙලා අපි අපේ එකෙක්පත් කරගන්නකම් ඉවසීමෙන් දැන් මුලින්ම මේ ඉස්සරහට එන්න තියෙන ගිනි ටික නිවා ගන්න බලමු. ඉස්සරහට වෙන්න තියෙන ගිනි ටික ඉස්සරහදී මේ බඩගින්නේ ඖෂධ නැතුව ඔය දැන් තාම හිතන තරම් මට්ටමට මේක ඇවිල්ලා නැහැ. මොකද දැන් අපි මොනවද මෙහෙන් ඩොලර් හොයන්න පටවන්නේ? ඒ පටවන ප්‍රමාණයෙන් අඩුද වැඩිද? හොඳට බලන්න. වෙනදා තේදළු කිලෝ කොච්චරක් අපි ඒ කියන්නේ තේකොළ ලෙසින් ඇරියද? හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? එතකොට මේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ නිමි ඇඳුම්. එතකොට කොච්චර ප්‍රමාණයක්ද අපින් අද ඉල්ලුම තියෙන්නේ? එතකොට අපිට ඉදිරියේදී ওই සියල්ල කළමනාකරණය කරගන්න බැරුණොත් වෙන රටකින් ඒ කියන්නේ තරංකාරී වෙළඳපළත් එක්ක ඒව ආක්‍රමණය කිරීම තුළ අපේ තියෙන ඕඩර්ස් ටික වෙන කෙනෙක් ගත්තොත් ඒ සමාගම් වලින් ගත්තොත් අපිට එන ඩොලර් එකවත් ලැබෙයිද? නෑ නේද? ඒ නිසා දැන්වත් මේ ගම්වලදීන ඇත්තටම මම මේ ක්‍රමයට කැමති නෑ. පහත්ම ක්‍රමේ මේක ඒක දේශපාලුව විසින් හදලා තියෙන තැනක්. තමන් දරන මතේම දරන්න ඕනේ කියන දේ හිතන්න එපා. හරි රාමුවක් හදලා අන්නේ රාමුවට මේ අපි ඔක්කොම ගන්න බලමු. හරි රාමුවක් හදලා ඒකට මේ ඔක්කොම ගන්න බලමු. ඒ ඔක්කොම සාමූහිකව එකතු වෙලා වැඩ කරන්න පුළුවන් තැනක් හදමු. සාමූහික එකතු වෙලා ඒ කියන්නේ අර මම හැමතිස්සෙම කියනවා ලෙඩ වුණාම බලන්න කෙනෙක් නැහැ. මැරුණාම හැබැයි අර ගෙදර කිරි හොද්දට වැටෙනකන් එතනින් අයින් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අපි හැමතිස්සෙම අනුගත වෙලා තින්නේ වැරදි ක්‍රමයක්. අපි කොච්චර බන කිව්වත් වැඩක් නැහැ. අපි කොච්චර තීරුම් කරන්න උත්සාහ කරත් වැඩක් නැහැ. හොඳට බලන්නකෝ. ඔය දැන් ඇත්තටම ස්වාමින් වහන්සේලා කොච්චර පහදලා දෙනවද? දැන් බලන්න අපි අනවශ්‍ය විදිහට විවාහ මංගල උත්සව කොච්චර අනවශ්‍ය විදිහට අපි ගන්නෙ. අපි තැනකට ගියාම බෙදාගන්නේ Tamanට කන්න පුළුවන් ප්‍රමාණෙද? නෑ නේද? එතකොට මේ ආහක දාන තුල ලෝකේ තියෙන ආහාර වලින් නේද මේ අයින් වෙන්නේ? එතකොට ඒක අයින් වුණාම අර ඊළඟ දවසකට ගන්න තියෙන කොටසක් නේද නැතුව යන්නේ? මේක මේ බුද්ධියෙන් හිතන්න ඕනේ. ඇත්තට මේ බලන ප්‍රමාණය මේක මේ ෂෙයා කරලා ඇත්තට මේ මම සෑහෙන උත්සාහයක් ගන්නවා. සෑහෙන උත්සාහයක් ගන්නවා වෙන කිසි දෙයකට නෙමෙයි මේ රටන ආදරේ ඉඳ. හැබැයි බලන්නේ බොහොම ටික දිනෙක. මම කියන්නේ ඒකයි මේ කලමනාකරණයක් කරමු. Taman කන්න ප්‍රමාණය ගත යුතු ඉස්සලා බලන්න මිටිසහල් කියලා අයින් කරායයි අපි ආච්චම්මලා සීයලා. අපි ආච්චම්මලා සීයලා මිටිසහල් කියලා අයින් කරා. ඒක නැති බැරි වෙලාවේදී ගත්තා. වැලි කොස්සට දැම්මා. ඇයි
Tamanට නැති බැරි වෙලාවට ගන්න. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද මොකද වෙලා තියෙන්නේ? අද එහෙම ගන්න දෙයක් Taman සන්තකේ තියෙනවද? අපි හැමදාම හිතුවේ අපිට අද ලැබෙන විදිහට මෙහෙටත් ලැබෙනවා කියලා. එතකොට එතනත් වැරද්දක් නැද්ද? එතනත් වැරද්දක් නැද්ද? ඒ නිසා මේ වැරදි අපි නිවැරදි කරගන්නේ කවද්ද? මේ වැරදි සියල්ලක් නිවැරදි කරගන්නේ කවද්ද? එතනදී ගත්තාම බොහෝ දෙනෙක් වැරද්ද කරනවා. බොහෝ දෙනෙක් වැරද්ද කරනවා. බොහෝම පිරිසක් කරනවා. තමන්ගේ උත්සාහය මත තමන් උපේන දේ දුක් මහන්සියලා උපේන දේ කළමනාකරණය කරගත යුතුයිද නැද්ද? පාලකයාගේ සිට පාලනය වෙන කෙනා දක්වා මම තමයි හොයන්නේ මට ඕන දේ මම කරනවා කාටවත් වැඩක් නැහැ කියලා අපි ඒලාට කියනවා. හැබැයි අපිට කරදරයක් වුණාම අපි එහෙම කියනවද? අපි ඊට පස්සේ මොකද්ද කියන්නේ? අපි ඊට පස්සේ කියනවා අපු අරුන් දිවට දිව ගාගෙන හිටියත් ගිහින් ඉල්ලුවා රුපියලක් ඉල්ලුවා දුන්නේ නැහැ කියනවා. හැබැයි එතකොට අර මුලින් කොහොමද අපි හිටියේ? ඒක නිසා මේ ලෝකේ මම දන්නේ මෙච්චරයි. මා දන්නේ බුද්ධ වචනය. ওই බුද්ධ වචනය තුල තියෙනවා සෑමදා ප්‍රශංසා ලැබුවෝද නැත. සෑමදා නින්දාද ලැබුවෝ නැත. ඒ නිසා මේ සියලු න්‍යායයටම පොදුයි. මොකද ಗುಣ ඇහුවොත් නුගුණ අහන්න වෙනවා. නුගුණ ඇහුවොත් ಗುಣ අහන්න වෙනවා. අපේ මිනිස්සුන්ට හරි දේ කියලා දෙනකොට වටහා ගන්න තරම් නම් තාම නැහැ ශක්තිය නුවණ පෑදිලා. මොකද එයාලා තාම ඉන්නේ සුරංගනා ලෝකෙක. මොකද මේ ඉස්සරහට අපේ රට විතරක් නෙමෙයි මුළු ලෝකෙම ලොකු අර්බුද රැසකට මුහුණ දෙනවා. ඔන්න ඔය තැනින් මිදෙන්න නම් හොඳ ආධ්‍යාත්මික දියුණුවක් එක්ක නායකයෙක් අනාගතේ අපිට අවශ්‍යයි. ඒකම පුතේ හොඳට මතක තියාගන්න කරපු පින්වල 10න් එකක් මෙලෝ වශයෙන් පරිසම් දෙනවා නම් අන්න නායකයෙක් බිහි වේවි. බිහි කර ගන්න නම් බල ඇහැරෙන්න ඕනේ. බල දැක්මක් ඇති කර ගන්න ඕනේ. එයා වේ සුදුසු වෙන තිබ්බාම ඒ දර්ශනයත් එක්ක මේ බුද්ධ දර්ශනය උඩට අරගෙන සියලු දෙනාටම හරි හොඳ සුඛිත මුදිත දේශයක් ගොඩනගලා දේවි. හරි තැනක්පත් වේවි. ඒ තැන ඇති කරගන්න නම් සියලු දෙනා මුළු දැක්මක් ඇති කරගන්න. අපි ඇස් වහන් ඉඳලා ලෝකේ දකින්න හැදුවට ලෝකේ දකින්න බෑ. ඇස් දෙකෙන් රූපය දැක්කට විතරක් අපිට පුළුවන්ද සිතුවිලි ටික හටගත්තේ නැත්නම් ඒකට බැඳෙන්න බෑනේ. ඒ නිසා අපි හැමතිස්සෙම හදන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ ඔටෝ හැදිලෙන පැත්ත විතරයි අපි හිතන්නේ. අපි ඒක වෙනස් කරන්න යන්න බලන්නේ නැහැ. ඒ නිසා අපි මේ උදාහරණයක් කියන්නම්. අපි ව්‍යංජනයක පාට බලලා රස තීරණය කරන්න යනවා නම් මොකටද අපිට රස දිවක්? අපි එහෙනම් පාටෙම ඕක බලා ගන්න තිබුණානේ. ඒ නිසා තමයි අපිට වැරදුනේ. එහෙනම් මේ නිසි දැක්මක් ඇති කරන්න සුදුස්සාට සුදුසැන දෙන්න නම් හරි ක්‍රමවේදයක් හදන්න නම් ඔයාලා අවබෝධ කරගන්න. ගම්වල ඉන්න මේ බිම්වට්ටමේ ඉන්න සියලු දෙනාට මේවා බැලුවාම යම් විදිහකට දෙන්න, කතා කරන්න, කතිකාවත් හදන්න. එහෙම බැයි නම් අඩුමතර මේ වෙන කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහනේ. මම අනිත් මිනිස්සු වගේ අනේ අම්මේ තාත්තේ අයියාගේ සහෝදරයා සහෝදරිය දුවේ පුතේ මම ඔය බොරුවට කෑකෝ ගහගෙන යන්නේ නැහැ. මම උත්සාහ කරන්නම් එක විදිහක්. ඔයාලා මට පුළුවන් නම් ඔයාලා ඔය පතන අරගලේ ජයග්‍රහණයක් කරන තැනට එන්න ගෙනත් දෙන්න හරි ගේන්න හරි මොකක් හරි තැනකදී මට පුළුවන් නම් කෙනෙක් මට මාධ්‍යයක එක පැය දෙකක් අරන් දෙන්න කතා කරන්න. ඒ වෙන කිසි දෙයකටවත් නෙමෙයි. මෙහෙම කතා කරලා මිනිස්සු තේරුම් ගන්න නැති නිසා අපි හැමදේම සමහර විටනවා මේ සියලු දේම වෙන්නේ කර්මයට කියලා. බුද්ධ වචනේ තියෙනවා සියලු දේම කර්මය නොමේ කියලා. එහෙමත් තියෙනවා. ඒතර කර්මයටත් වෙනවා. හරි එක කොටසක්ගේ කර්මයට එහෙම වෙනවා කියමුකෝ. තව කොටසක්ගේ කර්මයේ නෙමෙයි නම් තියෙන්නේ මොකද තියෙන්නේ? නොසැලකිලිමත් භාවයටත් වෙනවනේ. ඒතර ඒ කියන්නේ දැක්මත් නැතිකමටත් වෙනවනේ. ඊට සමහරුන්ට වැරදීමටත් වෙනවනේ. අපි අහක බලන ලිංගට අපි කොච්චර හොඳට රත වාහනේ පදවන් ගියත් අහක බලන ලිංගට අපිට අනතුරක් වෙන්න බැයිද? අපි කොච්චර හොඳට අරන් ගියත් පිටිපස්සෙන් එන කෙනා හරි ඉස්සරහෙන් එන කෙනා හරි පැත්තෙන් එන කෙනා හරි වැරදියට ආවොත් අපිට අනතුරක් වෙන්නේ නැද්ද? එතකොට හැමදේම කර්මය කියන්න බෑ.
හොඳින් බලන්න මේ කියන දේ. හොඳින් බලන්න. හැමදේම කර්මයේම දාන්න එපා. නූල් බෝලේ ලිහලා ඔහම දැම්මහම කවුරු ගැට ගහන්නේ ආපහු අකුලන්නකෝ. ගැට වැටලා තියනවද නැද්ද කියලා බලන්නකෝ. ඒ නිසා මේ බුද්ධියෙන් බලන්න. බුද්ධිය අරගන්න. බුද්ධිය අරගෙන හැමෝම උත්සාහ කරන්න හරි තැනකටපත් වෙන්න. හරි තැනකටපත් වෙන්න. ඇත්තටම දැන් මේ වෙලාවේ මේ සියලු දෙනාම ඇත්තටම තරුණ දරුවෝ ඇතුළු වැඩි පිරිසක් ඇවිල්ලා දැන් අරගල භූමියෙත් ඇවිල්ලා ඒ තමන්ගේ මතය ප්‍රකාශ කරලා යනවා. ඒක හොඳයි. හොඳයි. ගහ මරා ගන්නට වැඩියමයි පුතේ හොඳයි. 100,000 වාරයක් බල සියලු දෙනාටම පුතේ අනේ සියලු දිවියෝ ආරක්ෂා කරත්වා කියනවා. මොකුත් නෙමෙයි මගේ කන් වලට ඇහෙනවා පුතේ මම මේවා බලනවා මොකුත් ඉඳ බලන්නේ. වෙන කිසි දෙයක් ඉඳ නෙමෙයි බලන්නේ. බල සතුටින් ඉන්න ඕනින්ද. ඇයි? හැම තිස්සෙම පුතේ කවුරු හරි ආවේග ඇවිල්ලා එයා පුතේ කෝප ස්වභාවයෙන් දේශසහගතව හැසිරෙන්න හදනකොටම තව දරුවෙක් ඇවිල්ලා ඒ දරුවව දැන් යන්න උත්සාහ කරන එක තමයි වෙන්න ඕනේ පුතේ. ඇයි? කොයි වෙලාවකවත් අර මම එකයි කිව්වේ නීති ශිෂ්‍යයෙක් කතා කරන දේ මම බලන් හිටියා. ඒ දරුවා මෙන්න මෙහෙම කියලා කිව්වා කියලා මම කිව්වේ කොයි වෙලාවකවත් ප්‍රතිවාදියට අවස්ථාවක් දෙන්න එපා. ප්‍රතිවාදියට අවස්ථාවක් දෙන්න එපා. ඒ කියන්නේ පුතේ භාවනාවේ ඉන්නවා නම් සිහියෙන් සිටපල්ලා. සිහිය නැති කරගත්තොත් නේ සිත අයාලේ යන්නේ. ඒ නිසා මේ අරමුණක් ගත්තා නම් අපි අරමුණ ගන්නෙ මොකන්ද? අන්නේ අරමුණටයි අපි ගමන් කරන්න ඕනේ. අරමුණටයි. ඒ නිසා තමයි මම පුතේ මගෙත් අරමුණක් මේ වර්ෂ ගානක් තිස්සේ තියෙනවා. වර්ෂ ගානක් තිස්සේ තියෙනවා. මම පුතේ තනියෙන් සටන් කරනවා. මට පුළුවන් විදිහට මම පුතේ මම දුප්පතුන්ට මට පුළුවන් හැකි අයුරින් මම උදව් උපකාර කරනවා. කන්න ටික ගිහින් දෙනවා. මට පුළුවන් අයුරින් මම පුතේ බෙහෙත් හේත් කරනවා. ඒ මට කරන්න පුළුවන් ටිකනේ. හැබැයි මට ඊට වැඩි දෙයක් කරන්න යුතුයකමක් කියලා දෙයක් තියෙනවා. ඒක කරන්න තමයි මම පුතේ මේ මොහොතේදී මං හැම මොහොතකම උත්සාහ කරන්නේ මේ මිනිසුන් ටිකක් ඒක රාශි කරවා ගන්න මිනිසුන්ට හරියට මේ දේ වටහලා දෙන්න. මොකද මේ තැනින් මිදෙන්න පුළුවන් ඉන්නේ පුතේ එතකොට. මොකද බලලෝභීත්වය කියන එක මම පුතේ හැමෝටම තියෙනවා. මේ බලලෝභීත්වයෙන් කතා කරනවා නෙමෙයි. බලය අල්ල ගන්න කතා කරනවත් නෙමෙයි. හැබැයි යුතුයකමක් වෙනුවෙන් කතා කරනවා. මේ යුතුයකමක් වෙනුවෙන් කතා කරන්න වෙන මොකකටවත් නෙමෙයි. ඒ තිලෝගුරු ඕමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝ පහළ වෙන්නේමයි පුතේ බොහෝ කලාතුරකින් එවන් යුගයකදී එවන් තැනකදී යම් කාලයන් වලදී මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නත් ඒ වාගේ මේ කාලයන් තුල ඉපදෙන නිවන් පිණිස පිළිවෙත් පුර නැත්තන්ට වැරදි මාවතක් හමු වෙලා තියෙනවා නම් ඒ වැරදි මාවතෙන් මුදවා ගන්නත් ඒ යම් ක්‍රමවේදයන් වලට අනුගත වෙලා ලොවමයි පුතේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෝ ලොව එතෙක් මෙතෙක් ඉතිහාසය තුල යම් ක්‍රමවේදයන් තුලදී යම් තැන්වලදී අනුගත වෙමින් ඒ නිසියාකාරව මේ ලොවට පහළ වෙනවා. එතකොට ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ දර්ශනය ආරක්ෂා කර ගැනීමට එතෙක් මෙතෙක් ලොව ඒ විවිධාකාර තැන්වලදී ඒ නායකත්වයක් බිහිවෙමින් මේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර නිසා තමයි මයි පුතේ මේ රටේ මේ ලෝකයේ බහුතර ජනතාවකට බහුතර සත්වයන්ට මේ නිසියාකාරව මේ දර්ශනීය තුලින් හොඳ ක්‍රමවේදයන් තුලින් මේ අපිට දැක ගන්න පුළුවන් වෙන මේ ඇත්ත ස්වභාවය ස්ථාපිත කර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හොඳට බලන්න අපිට හරි හැටි නිසියාකාරව දැක්මක් තිබුණ නැත්නම් අපි මේ මායාකාර ලෝකයේ රැවටිලා එකිනෙකා මරා ගන්නා වූ පාපය හඳුනන්නේ නැති සමාජයක නම් අපි හිටියේ. අපි අද කොයි විදිහකින්ද කටයුතු කරන්නේ? ඒ නිසා අපි ශිෂ්ට සම්පන්න ජාතියක් බවට මේ උසස් වූ මිනිසත්කම ලබාගෙන අපිට පැවරුණ කොටස ඉෂ්ට සිද්ධ කරන්න යන ගමනේදී අපි එනම් කොයි විදිහටද වෙනස් වෙන්න ඕනේ? අපි සියලු දෙනා වෙනුවෙන් අප කැප විය යුතුද නැද්ද කියන තැනදී හොඳින් බලන්න. ඒ නිසා මම දුවල පුතාලගෙන් සියලු දෙනාගෙන් ඉල්ලනවා හැමතිස්සෙම අපි බුද්ධ වචනයට ගරු කරමු. බුද්ධ වචනයට ගරු කරලා අපි මයේ පුතේ හරි තැනදී නිසි වෙලාවේදී නිසි තැනදී හරි තීරණය ගත යුතුයි. මොකද අනිවාර්යයෙන්ම මයේ පුතේ ඉදිරියේදීවත් මැතිවරණ ක්‍රමයක් තුලදී අපිට වැරදිච්ච දේ අපි හදාගත යුතුයි.
අපේ කියන අපිට නිසියාකාරව හරි කටයුත්තක් කරන්න පුළුවන් අපේ අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන් ඒ නායකයෙක් හඳුනාගෙන සුදුස්සාට සුදුසු තැන බාර දීලා අපි අරමුණු කරන දේශයේ ගොඩනගා ගන්න සියලු දෙනාටම යහපත් දීපවතක් ගත කරන්න පුළුවන් රටක් ස්ථාපිත කරගන්න අපි බුද්ධ සම්පන්න විය යුතුයි. අපි බුද්ධ සම්පන්න විය යුතුයි. ඒ නිසා උදෑසන ඉඳන්ම අය පුතේ නිකන් ආවාට ගියාට කතා කර කර ඉඳලා අපි නිකන් මෙහෙම වෙලා නේද? ඒක නම් හොඳයි. ඕකට ඔහොම වෙලා මදි. නෑමයි පුතේ බුද්ධ වචනයට පිටින් යන්න එපා කොයි මොහොතකවත්. ඒ නිසායි මම අර ඉස්සෙල්ලත් කිව්වේ නිന്ദා පහස කරොත් තමයි මයි පුතේ නිന്ദා පහස විඳින්න වෙන්නේ. ඒ නිසා අපි ගලක් ගැහුවොත් අපිට කවුරු හරි ගහනවා. අපි ගලක් ගැහුවොත් අපිට කවුරු හරි ගහනවා. හැබැයි අපි ඉවසගෙන ඉන්න පුළුවන් පුරුදු පුහුණු වුණොත් මොකද මම ඒක පුතේ ඇත්ත වශයෙන්ම දන්නවා. ඒ කියන්නේ තරහා වීම තුල මම කොච්චර මාගේ ස්වરૂපය වෙනස් වෙනවද? තරහා වීම තුන තව කෙනෙකුට මාව කොච්චර ප්‍රිය කරයිද අප්‍රසන්න වෙයිද කියන එක මා හොඳට දන්නවා. ඒ නිසා මා උත්සාහ කරනවා පුතේ සෑම මොහොතකම මාගේ ආධ්‍යාත්මිකතාවය දියුණු කරන ගමන් මේ බෞද්ධ දර්ශනය තුල මම ගමන් කරන්නා වූ පාරමී ශක්තිය සපුරාගෙන මේ සියලු ලෝක සත්‍යය වෙනුවෙන් මට කළ හැකි දෙයක් තියෙනවා නම් ඒ යුතුයකම් කොටස මනාවිෂ්ඨ සිද්ධ කරවාලන්න සෑම මොහොතකමයි පුතේ අප කැප වෙනවා. ඒ තැනදී ඒකයි මම මේ සියලු දෙනාටම පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ මේ ලොකු ගැටලුව निराකරණය කරගන්න නම් සියලු දෙනාම හොඳ දැක්මක් ඇති කරගන්න ඕනි. ඒ කියන්නේ අවබෝධයක් ඇති කරගන්න ඕනි. අර එන රැල්ල හරියට හඳුනාගත්තේ නැති වුණොත් ওই රැල්ලට අපිට අනතුරක් කරන්න බැරි නෑ. ඒ නිසා වෙරළ ආරක්ෂිතයි පුතේ. ඒ වෙරළේ බලාගෙන ඉන්න ගමන් හොඳට බලන්න. හොඳ දැක්මකින් යුතුව Tamanට ආරක්ෂිත සියලු දෙනාටම ආරක්ෂිත විය යුතුයි. Taman විතරක් රැකුණට වැඩක් තියනවද පුතේ? තව කෙනෙකුට හානියක් සිදු වෙලා නම්. ඒ නිසා බුද්ධ වචනය තුල සෑම මොහොතකමයි පුතේ අපි අනුගත විය යුතුයි. බුද්ධ වචනයට අනුගත විය යුතුයි. මොකද එතකොට දෙවියෝමයි පුතේ අපව ආරක්ෂා කරනවා. හැබැයි අපි මායාගේ පැත්තට රාක්ෂයාට ඕන දේ මේ යක්ෂ ආත්මයන් වලට ඕන දේ කරන්න ඉෂ්ට සිද්ධ කරන්න ගියොතින් වෙන්නේ මහා විනාශයක්. ඒ නිසා කොයි වෙලාවකවත් ඔය පුතේ අල්ලගෙන ඉඳලා හැමතිස්සෙම මොකක් හරි පීඩන ස්වභාවයෙන් එනකොට Tamanට පුතේ එන්න තමයි පුතේ මොකද කිලෝ 10යි තමයි අපි ගත්තේ අපිට කිලෝ 10 ගෙනියන්න පුළුවන්. හැබැයි ඔය කිලෝ 10යිමයි පුතේ බර වැඩි වෙන්න ගත්තොතින් Tamanට පීඩනයක්. එතකොටමයි පුතේ Tamanට මොකද ඇති වෙන්නේ? දුක එනවා කියන්නේමයි පුතේ මා දන්නා දේත් එක්ක තරහවේ මූලාශ්‍රයක් මේ දුක ඇති වෙනකොට. ඊට පස්සේ පුතේ ඒක පිට වෙන්නේ කොයි විදිහෙන්ද කියන එක හිතා ගන්න බැරි වෙනවා. ඒතකොට මේ තරහව පිටවීම තුල අපිට ඒක අවාසි. ඒ නිසා අපි යන්න ගත්තේ හොඳ ගමනක් නම් අපි මේ ගමන අවසන් වෙන්න ඕනේ පුතේ හොඳ විදිහට. එතකොට ඒකෙදි පුතේ Tamanටවත් අන් අයටවත් හානියක් වෙන්න බෑ. මොකද ඒක තමයි වෙන්න ඕනේ. ඒ නිසා තමයි පුතේ මම අර මුලින් ඉඳන් ගෙනගේ මාතෘකා කීපයක් කතා කරලා ඔයාලට තේරුම් කර දෙන්න උත්සාහ කරේ. හැම තිස්සෙම අපි තාම හරියට නිසියාකාරව හඳුනාගෙන නැති නිසා තමයි අපි තාමත් එක තැන් වලට බෙදිලා අපි නිසියාකාරව හඳුනාගෙන කටයුතු නොකිරීම තුලින් තමයි අපිට අද මේ දේ වෙලා තියෙන්නේ. ඒ නිසා මොකද මම එහෙම කතා කරන්නේම මම දැක්ක පුතේ දැන් බස් සමාගම් වල ඒ ඇත්තෝ කියනවා රාජ්‍ය සේවකයාට නම් පඩිය ලැබෙනවා අපි ඇත්තන්ට පඩිය ලැබෙන්නේ නැහැ ඒකින්ද ඒගොල්ලෝ පඩිය ගන්න නැත්නම් අපි එන්නම් කියලා. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් බලන්නකො. එතකොට බලන්න එතන කොයි වෙලාවකවත් ඇත්තටම දැන් ජනතාව වෙනුවෙන් නම් බහින්නේ එහෙම වෙන්න බෑනේ. එතකොට අපි කවුරුවක් කතා කරනවද මේ ජනතාව පීඩිතයි මේක මේ ලොකු ඊට පස්සේ ඒ කියන්නේ මධ්‍යම පාන්තික විතර නෙමෙයිනේ. දැන් පහළ ප්‍රාථමික පැත්තේ ඉන්නවනේ. දැන් මම ඒ තැනින් ඒකයි මේ එන්නෙම. කොයිලේ අර කිව්වත් අර අරමුණනේ එන්නේ උඩට මොකුත් නෙමෙයි අරමුණ. මේ අසාධාරණේ ලක් වෙන්නෙම පීඩිතයා කියන තැනදී. පීඩිතයා වෙනුවෙන් කවුරුවත් කියනවාද අපිට මේ දවස් දෙකක එපා පඩිය. මේක ගිහිල්ලා මේ අසරණ මිනිස්සුන්ගෙන් අපි යමක් කරමුයි කියනවාද? නෑනේ. අන්න අපි එහෙනම් අර අසරණ කෙනා ගැන බලලා දැනටපත් වෙමු. මේ වෙලාවේ ගුරුවරු ටික දරුවන්ට උගන්වන්න උත්සාහ කරන්න. ගුරු මව්වරුනි පියවරුනි මොකද ඕගොල්ලෝ අනාගතයේ දරුවන්ගේ ජීවිතය අඳුරු කරන්න එපා. මගේ දරුවෝ 3 දෙනෙක් ඉගෙන ගන්නවා.
මගේ දරුවෝ 3 දෙනෙක් ඉගෙනනවා. මං හැමතිස්සෙම ලෝකේ ඉන්න දරුවෝ ගැන ඔක්කොම මගේ දරුවෝ විදිහට තමයි බලන්නේ. ඒක දරුවෝ දන්නවා. මොකද මේ නැති බැරි වෙලාවෙත් මං දරුවෝ පවුල් 100ක දරුවන්ට මේ වෙලාවෙත් මම ওই අධ්‍යාපනය හදාරන්න මට හැකිය විදිහට උදව් කරා. එතකොට ඇයි මේ දරුවෝ ටිකට අධ්‍යාපනය අවශ්‍ය නිසා. ඒතර අපි මේ ගුරු මව්වරු පියවරු එහෙනම් මොකද්ද කරන්න ඕනේ? තමන්ගේ යුතුයකම තමන් කරමු. තමන්ගේ යුතුයකම තමන් කරමු. හැබැයි ඒක තව වෘත්තීය සමිති නායකයෙකුට ඕන තැනට ගේන්න එපා. වෘත්තීය සමිති නායකයෙකුට ගේන්න එපා. ඒගොල්ලෝ දේශපාලනය කරගත්තෙන් පුතේ. ඒගොල්ලෝ දේශපාලනය කරගත්තෙන්. ඒක ඒගොල්ලොන්ගේ දේශපාලනය. ඒක දේශපාලන රටාව. ඒකයි මම කියන්නේ මම මේ දේශපාලන ක්‍රම රටාවට කැමති නෑ. අලුතෙන් එකක් හදපු කියන්නේ ඒක නිසා. පුතේ අවුරුදු 5කට කවුරු හරි බලයක් දෙනවා නම් ඊළඟට විපක්ෂයක් මොකද්ද කරන්න ඕනේ? විපක්ෂයක් කරන්න ඕන දේ තමයි මයි පුතේ අර කරන දේවල් වලදී හොඳ දේ පුතේ ඉක්මනට මේ ජනතාවට ඉෂ්ට සිද්ධ කරවලා දීලා ජනතාවට හරි දෙයට යොමු කරවාගෙන කටයුතු කිරීම. හැබැයි අපේ රටේ පුතේ කවදාවත් එහෙම වෙලා තියනවද? ඒක නිසා හැම තිස්සෙම බලන්නේ පුතේ ආණ්ඩුව කොහෙද අසරණ වෙන්නේ? එතෙන්දී විපක්ෂය බලනවා පුතේ පහර දීලා. ඒතර පුතේ අර නිකන් පුද්ගලික කෝන්තරයක් තියනවා වගේ නෙමෙයිද මේක? ඒ කියන්නේ දුර්වල නිකන් ඉඳලා ශක්තිවන්තයට ගහන්න හදනවා. එහෙම නේද? එතකොට එහෙමද වෙන්න ඕනේ. ඒ නිසා බුද්ධියෙන් හිතන්න පුතේ. බුද්ධියෙන් හිතන්න. මම කිසි කෙනෙකුට දෙයක් කරන්නේ මම කියන්නේ ඊළඟට වුණත් වෙන කෙනෙක් බලයට එනවා කියමුකෝ. ඒතර අනික් කට්ටිය මොකද කරන්නේ? අනික් කට්ටිය කරන දේ තමයි හොඳට බලන්න පුතේ. පාර්ලිමේන්තුවේ වර්ෂ 5ක් තුලදී මිනිස්සු වෙනුවෙන් සැබෑ ලෙස හඬනගන්නේ කවුද? හොඳට බලන්න. සැබෑ ලෙස හඬනගන්නේ කවුද? ඒතර එයාලා අපි වෙනුවෙන් කතා කරන දේ කීයෙන් කී දෙනාද කතා කරන්නේ? හැබැයි එයාලගේ සැප සුඛ විහරණ වෙනුවෙන් ඒගොල්ලෝ කොහොමද හැසිරෙන්නේ? ඒගොල්ලෝ කොහොමද ඒ සියල්ල හදාගන්නේ? හොඳට බලන්න. ඒ නිසා මම මෙහෙම යෝජනාවක් කරොත් පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු විතරක් නෙමෙයි, රටේ ජනාධිපති විතරක් නෙමෙයි, සියලු රාජ්‍ය ශ්‍රේවකයාගේ නම් රටේ ඉන්න සියලුම ජනතාව විගණනීය විය යුතුයි. මම යෝජනාවක් කරනවා. සියලු දෙනා විගණනීය යුතුයි. රටට හොඳයිද නැද්ද? රටට හොඳයිද නැද්ද? බුද්ධියෙන් බලන්න පුතේ. අන්න එහෙම සියලු දෙනාටම සමව ක්‍රියාත්මක වෙන නීතිය තමයි පුතේ එක. නීතිය එක. පුතේ බුදු පියාණන් වහන්සේ ලොව පහළ වුණාම අවුරුදු 20ක් යනකම් ඇයි පුතේ විනය පනවන්නේ නැත්තේ? තේරුම් ගත්ත අවබෝධාත්මයක් තිබිච්ච බුද්ධි සම්පන්න ප්‍රඥාවේ ඉහළටම වැඩිච්ච ඇත්තෝ තමයි ඇවිල්ලා ඒ ශාසනය ලැබුම් ගන්නෙ. එතන අමුතුවෙන් හසුරුවන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඉන්නේ මොකද? අර ටික ටික ඒ කියන්නේ අඩුවෙන් පිරිච්ච ටික එනවා. ඒ මේම ඇවිල්ලා නෙමෙයිද මේ එක එක මා අද සිට මේ විදිහට විනය පනවනවා කියලා පනවන්නුනේ. ආන් ඒ වගේ තමයි පුතේ මෙතන. ඒ නිසා මේ අපි තියෙන සියලු මඩලුහුඩුකම් ටික හදමු. රට හදන්න පුළුවන් ඉන්නේ එහෙම. රට හදනවා නම් රට හදන්න පුළුවන් ඉන්නේ එහෙම. එතකොට තව කෙනෙක් ගැන හිතන්නේ නැති, බලන්නේ නැති, තමන්ගේ දරුවා විතරක් ඉගෙන ගත්තොත් ඇති. අනිත් එකාට හෙන ගැහුවක් කමන්නේ නැහැ කියන දන හිතනවා නම් එතන මොකද්ද තියෙන්නේ? එතකොට රටක් විදිහට, ජාතියක් විදිහට දියුණු වෙන්න පුළුවන්ද කවදාවත්? බෑ. කවදාවත් බෑ. මම තව චූටි දෙයක් කියන්නද ඔයාලට? මම දන්න බෞද්ධ දර්ශනීය තුල ආරාමයක් වේවා, පන්සලක් වේවා, විහෙර විහාරයක් වේවා, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාට පූජා කරවතින් අතීතයේ වැඩ වැසුවා වූ, වර්තමානයේ වැඩ වසන්නා වූ, අනාගතයේ ලෝක පහළවන්නා වූ මේ කාල තුනටම අයත් කරලා තමයි සංඝ සතු කොට පූජා කරන්නේ. සංඝ සතු කොට පූජා කරන්නේ. හැබැයි ශාසනයට ඇතුළත් වුණා වූ යම් ගරු කටයුතු ඒ පූජ්‍ය පක්ෂ කෙනෙකුට එහෙම තැනකට පූජා කරපු තැනකට ඇවිල්ලා ඉන්න පුළුවන් ක්‍රමවේදයක් අද තියෙනවද?
හොඳට බුද්ධියෙන් බලන්න. මේ ගහනව නෙමෙයි කාටවත් මොකුත් කියනවත් නෙමෙයි. එහෙම වදිනවනේ ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම තීන හින්දා මේක වදින්නේ. එතකොට එහෙම සංඝසතු කරලා නම් පූජා කරේ. එතකොට ඒක සියලු දෙනාටම කැපයි නම් ඉන්න බැයිද? ඒකයි මම කියන්නේ වෙනස් වෙමු. අපි වෙනස් කරගමු. මේ සියලු දේම අපි සියලු දේම වෙනස් වෙමු. දරුවාගේ සිට මහල්ලා දක්වාම අපි වෙනස් කරගමු. ආකල්පමය වශයෙන් වෙනස් කරගමු. දැන් රටට හොඳ තැනක් අපි මේ වෙච්ච වාසියට හරවගමු. අපි දැන් හෙළ වෙදකමට හුරු වෙමු. දැන් බටහිර වෛද්‍ය ක්‍රමෙන් ගන්න පුළුවන් ඒ පැත්ත ගමු. බැරි ටිකට හෙළ වෙදකම තුල පාරම්පරික ක්‍රමයේ තුල විශ්ව ශක්තියෙන් හරි යම් විදියට ඒ බෙහෙත් අරගන්න බලමු. මොකද බෙහෙත් නැහැ කියලා නිකන් ඉන්නවට වඩා සුවපත්තාවයක් ඇති කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මොකද වෛද්‍යවරයෙක් නිසා මාත් ඒක කියනවා. ඒ නිසා දැන්වත් අර අපි දින මාන්නය පැත්තකට දාමු. තව තැනකට පුළුවන් දේ තව තැනකට බැහැයි කියන රෙඩිය අපි ඒ තුල නියැලිලා පරීක්ෂණයේ නිරීක්ෂණයේ නිගමනයට එමු. අද රටේ ලෝකේ මේ මිත්‍යාව කියලා දානවා දෙයක්. මිත්‍යාව කියලා දාන්න ඕන දේද මිත්‍යාව කියලා දාන්නේ කියලා මට ඔයාලගෙන් අහන්න වෙනවා. හෙළ වෙදකම ආයුර්වේද වෙදකම හරි වේවා පාරම්පරික වෙදකම මිත්‍යාව වෙන්නේ කොහොමද කියලා මම අහනවා. වෙදකම කොහොමද මිත්‍යාවක් වෙන්නේ? මොකද දැන් කවුරු හරි වෛරසයක් හටගත්තාම කවුරුත් මේ අතින් ඔන්න හාස්කමක් කරලා මෙහෙම නතර කරනවා කිව්වනම් මිත්‍යාවක්. ඒක එහෙම නතර කරන්න බෑ. හැබැයි යම් ඖෂධයක් දීලා නතර කරනවා නම් ඒක පිත්තක්ද, දියරයක්ද, ඒක වැක්සින් එකක්ද කියන තැන නෙමෙයි. ඖෂධයක් නේ. ඒක ඖෂධයක් නම් මේක ඖෂධයක් වෙන්න බෑයිද? අන්න ඒක උතන තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි සැබෑ ලෙස සත්‍ය දකිමු. සැබෑ ලෙස සත්‍ය දකිමු. මේ සත්‍ය දකින්න කාලයයි. මේ සත්‍ය දකින්න කාලයේදී අපි මේ සත්‍ය දැකලා ඇහැරිමු. ඇහැරිලා රට හදලා ලෝකෙ හදමු. මේ බෞද්ධ දර්ශනය නැවත නිසියාකාරව ස්ථාපිත කරගෙන මොකද මීට වර්ෂ 10කට එහා පැත්තේ තමයි යම් විදියකදී යම් පුද්ගලයන්ට කියන්නේ මේ යන ක්‍රමවේදය වැරදි කියලා. හැබැයි යාළුවා පිළිගන්නේ නැහැ. හැබැයි මම මගේ ගමන මම මගේ පාඩු වෙනවා. මට හිටියේ නොපෙනෙන දෙවියන් ඇතුළු මේ අතේ ඇඟිලි ගන්නට කල්යාණ මිත්‍රයෝ ටිකක් පමණයි. හැබැයි මම අදත් සතුටු වෙනවා. මම ඒ වෙලාවේ ගත්ත තීන්දුවත් එක්ක මං ආපු පසුබිමත් එක්ක මං නැවත හැරිලා බලද්දී මං බොහෝ දුර ඇවිල්ලා. මට එහෙම සතුටු වෙන්න පුළුවන් උනේ මං හරි විදියට හරි දැක්මෙන් ගමනක් ආපු නිසා. මං වැරද්ද ලෙස දැක්කා. ඒලයි මම ගන්න තීන්දුව තව කෙනෙක් බැලූ බැලමට වෙනස් කරනවා නම් චේතනාව මට කියන්න තියෙන එකම දේ තමයි චේතනාම් භික්කවේ කම්මං වදාමි. මගේ සිත තුළ තියෙන චේතනාව දන්නේ මා පමණයි. මාගේ සිත තුළ තියෙන චේතනාව මා කරන කියන දෑත් එක්ක මා පමණයි. එහෙනම් මේ සෑම මොහොතකම මේ කතා කරන්නේ ඔයාලට ආමන්ත්‍රණය කරන්නේ ඔයාලට යම් විදිහක දැනුමක් දෙන්න උත්සාහ කරන්නේ හරි දැක්මකින් ඔයාලව පුපුදුවාගෙන රටට ලෝකෙට යම් සේවයක් ඉටු කරලා යන්න ආපු පුද්ගලයෙක් ලෙස මිසක් මෙය බදාගෙන අල්ලාගෙන සිටින්න නොවේ කියන දේ මතක් කර දෙමින් අදට මම නතර වෙනවා. ඔයාලට තෙරුවන් සරණයි.